ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපේ මේ කය, අපේ මේ ජීවිතය වහා බිඳලා යන මැටි මඳුරක් වගේ කියලා. අපි අපේ හිත රැකගන්නට ඕනේ මන ආරක්ෂාවක් තියෙන නගරයක් වගේ කියලා කියනවා. ඒ නගරය ආරක්ෂා කරගන්න ප්‍රඥාව කියන ආයුධය අපේ ජීවිතයට අපිට මේ හිතට ආරක්ෂා විදිහට අපි තියාගන්න ඕනේ කියනවා. එහෙම නැත්නම් අපි ආයෙත් සංසාරේ නවාතැන් වලටම අපිට යන්නට සිද්ධ වෙනවා කියනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ජීවිතයට උතුම් ධර්මයේ පුරුදු කරගන්න. ධර්මයත් එක්කම ජීවත් වෙන්න. ඉතින් එහෙම ජීවත් වෙන්න ධර්මය ඉගෙන ගන්න අවස්ථාව තමයි ශ්‍රද්ධා මාධ්‍යජාලයෙන් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ඔබට නිරන්තරයෙන්ම ලබා දෙන්නේ. සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස් වරුවටයි අපි මේ ලෙසින් එකතු වෙලා ඉන්නේ. උදේවරුවේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරලා ඒ වගේම උතුම් ශීලයක පිහිටලා ඔබ මේ වෙද්දී මේ කටයුතු කරන්න. ඉතින් අපි සූදානම් සවස් ධර්මදේශනාව ඔබ වෙත ගෙනෙන්න. පින්වන්ත අපගේ මහමෙවුනා භාවනා සුපවාසී ස්වාමීන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩම කළා. ඉතින් මේ වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේ අපි බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පළමු කොට පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ සවස්වරුවේ ධර්ම දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයන් එකතු කරනවා. ඉතාලියේ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් කාන්ති පෙරේරා මහත්මිය, ඒ වගේම මල්ලිකා තේගා මහත්මිය, ප්‍රදීපා ගැටමාන්න මහත්මිය සහ මැණිකේ මහත්මිය යන පින්වන්ත පිරිස එකතු වෙලා ඉතින් ඔවුන්ට අපි පුණ්‍යානුමෝදනා පූර්වකව ඔවුන්ගේ ඒ විස්තරයන් සිහිපත් කරන අතරේ අපි මතක් කරනවා ඔබටත් අවස්ථාවන් තිබෙනවා ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් ඔබේ ජීවිතයට ධර්ම දානමය පින රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයටයි ඔබ කතා කරන්න ඕනේ. 071 232 88 87ට. ඒ මතක් කිරීමත් එක්ක ඉතින් පින්වත් ස්වාමින් වහන්සේට අපි බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු. අපි හැමෝගෙම ජීවිතවල යහපත අර්ථය පිණිස අතහාගතයන් වහන්සේගේ උතුම් ධර්මය අපට කරුණාවෙන්ම කියා දෙන්නට. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකෙට ඉතාම කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ලෝකේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරනකම් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා. යම් කලක භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු පදවිය සාක්ෂාත් කළාද දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ලෝකේ උන්වහන්සේ සම්මා සම්බුදු බවට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නා කියලා. ඉතින් පින්වත්නි, අපිට බොහොම සතුටු වෙන්න පුළුවන්. ශාස්ත්‍රඥ වහන්සේගේ සම්බුද්ධත්වය අදහන අපිට ශාස්ත්‍රඥ වහන්සේ විසින්මයි සිංහනාද කළේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. උන්වහන්සේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාරනවා, පින්වත් සාරිපුත්ත, සම්මා සම්බුද්ධත්වයට එක්ක ඉපදිච්ච මේ ප්‍රඥාව පිරිහෙන එකක් නෙවෙයි. සාමාන්‍ය ලෝකේ වයසට යනකොට නීවරණ බහුලව වාසය කරන ලෝකේ කාලයක් යනකොට එයා කෙනෙකුගේ තියෙන දැනුම හැකියාව පිරිහිලා යනවා. නමුත් ශාස්ත්‍රඥ වහන්සේගේ හැකියාව පිරිහෙන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත ඒක මේ විදිහට තේරුම් ගන්න.
මේ ශ්‍රාවකයෝ 4 දෙනෙක් තථාගතයන් වහන්සේ වයසට ගිහිල්ලා මේ සයනයක සැතපීලා වැඩ ඉන්නවා. එතකොට ශ්‍රාවකයන් වහන්සේලා 4 දෙනෙක් ශාස්ත්‍රඥ වහන්සේගේ සිව් දිසාවේ වැඩ ඉඳලා බෝධිපාක්ෂික ධර්ම අරබය චතුරාර්ය සත්‍ය ධර්මයේ අරබය ශාස්ත්‍රඥ වහන්සේගෙන් දහම් ගැටළු අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ එක එක භික්ෂුන් වහන්සේ නමකගෙන් මේ අහන ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ නොයෙක් අර්ථ වලින් නොයෙක් පැහැදිලි කිරීම් වලින් භාග්‍යතුන් වහන්සේ ඒ දහම් කතාව සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනෝ පින්නත් සාරිපුත්ත ඒ භික්ෂුන් වහන්සේලාගේ ආයුෂ අවසන් වෙලා යනවා. උන්වහන්සේලා අපවත් වෙනවා. හැබැයි ශාස්ත්‍රඥ වහන්සේගේ ප්‍රඥාවේ ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධයේ අවසන් වීමක් නැහැ කියලා. ඉතින් පින්නත් බුදු කෙනෙක්ට පහදින්න මේ කරුණ අපිට හරිය උපකාරයි. ඉතින් උන්වහන්සේ අපට දේශනා කරපු අති රමණීය දේශනාවක් අපි එක එක්කෙනාගේ ජීවිත ගැන උන්වහන්සේ වදාළ මනරම් දේශනාවක් අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවට මේ සුන්දර කතා වස්තුවක් තියෙනවා. අපි අහලා තියෙන උදේනි රජුරුව. උදේනි නුවර රජ කරපු උදේනි රජුරුව දවසක් තමන්ගේ බිසෝවරුත් එක්ක කාමයෙන් සර්තරපණය වෙන්න සතුටු වෙන්න මේ උයන් කෙලි සඳහා ගියා. දැන් ගිහිල්ලා සතුටු වෙලා රජුරුව මහන්සියට මේ බිසෝන් වහන්සේ නමකගේ මේ ඇකේ හිස තියාගෙන නිදාගත්තා. දැන් කාමී කියන්නේ වෙහෙසටපත් වෙන එකක්. එතකොට ඒක ඉඳුරන් පිනවල අවසානයේ කායික වෙහෙසක් එනවා. ඒ කායික වෙහෙසත් එක්ක තමයි මේ රජුරුව නිදාගත්තේ. ඉතින් මේ අපේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අතීතේ ඔය උදේනි රජුරුවන්ගේ මගුල් උයන උන්වහන්සේ අතීතේ රජකම් කරද්දී උන්වහන්සේගෙත් මගුල් උයන බවට පත් වෙලා තිබුණා. එතකොට උන්වහන්සේ අරහතට පත් වෙලා අතීතේ සිහි කරද්දී දැක්කා මේ උදේනි රජුරුවන්ගේ මගුල් උයනේ මමත් අතීතේ කම්සප විඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේ විරාගී නිවන ස්පර්ශ කරපු මුනිවරයෙක් විදියට විරාගී සිතින් අර උයනට වැඩියා. වැඩම කරලා ගහක් සෙවනේ වැඩ ඉන්නවා. දැන් රජුරුව අර බිසෝන් වහන්සේගේ ඇකේ මේ හිස තියාගෙන නිදාගෙන ඉන්නවා. මේ අතරේ බිසෝන් වහන්සේට රජුරුව දිහා බලාගෙන හිටියා. රජුරුව හොඳටම නිදි. ඉතින් බිසෝන් වහන්සේලා උයන බලන්නයි මල් නෙලන්නයි උයනේ ඇවිද ඇවිද ගියා. යනකොට පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ගස් සෙවණක විරාගී සිතින් වැඩ ඉන්නවා. ඉතින් බිසෝන් වහන්සේලා කල්පනා කළා අපිට හොඳයි රහතන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. අපි උන්වහන්සේ සමග දහම් කතාවක් කරන්න හොඳයි මේ වෙලාවේ රජුරුවත් හොඳටම නිදි නිසා. ඉතින් බිසෝන් වහන්සේලා මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. දැන් මහරහතන් වහන්සේ දහම් කරුණු විස්තර කළා. විස්තර කරනකොට කාන්තාව අතරේ තියෙනවා මේ Tamanට ලැබෙන්නේ නැති දෙයක් වෙන කෙනෙකුට ලැබුණොත් ඒක දරා ගන්න බෑ. ලාමක අකුසලයක් කිරිසියාව. එතකොට අර අනිත් රජබිසෝ කල්පනා කළා මට බණ අහන්න නෑ. මේගොල්ලෝ ගිහිල්ලා බණ අහනවා. අර ශ්‍රමණයන් වහන්සේ ඇසුරු කරනවා. මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා රජුරුවන්ට අර මේ ඇඟ හෙල්ලුවා. දැන් රජුරුව කල්පැලුවා මොකද මේ? ඊට පස්සේ ඇස්සර ලැහුවා මොකද මේ ඇඟ හොල්ලන්නේ? එතකොට කිව්ව රජතුමනි බලන්න මම ඔබතුමා වෙනුවෙන් කැප වෙලා උපස්ථාන කරනවා. අනිත් බිසෝන් වහන්සේලාට ඔබ වහන්සේ ගැන කිසි ගාණක් නැහැ. ඒගොල්ලෝ අර මේ ශ්‍රමණේක් ළඟට ගිහිල්ලා බණ අහනවා. දැන් කම්සප විඳලා ඒ වෙහෙසට නිදාගෙන ඉන්නේ. කාමයෙන් අන්ධ වෙච්ච නීවරණ වලින් අන්ධ වෙච්ච උදේනි රජුරවන්ට වහා තරහ ගියා. දැන් ප්‍රේමයේ ස්වභාවය තමයි මේ ප්‍රේමය නැති වෙන තැන ද්වේෂය හටගන්න එක. දැන් උදේනි රජුරුව හොඳටම තරහ ගින් මේ ඇඟමැලි කඩලා නැගිට්ටා. නැගිටලා උදේනි රජුරුව පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා අහන ඔබ වහන්සේ මොනවද දේශනා කරන්නේ? එතකොට කිව්වා මම මේ දේශනා කළේ විවේකී ගැන. දැන් බලන්න උන්වහන්සේ විවේකයෙන් ඉන්නේ. විවේකී ගැනමයි වර්ණනා කරලා තියෙන්නේ. එතකොට ඇහුවා මම කැමතියි ඔබ වහන්සේ මේ දේශනා කරපු විවේකී ගැන දැනගන්න. දැන් පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ දැනගත්තා මේ කාමයෙන් නිදහස් වෙලා විවේකී අත්දකින්න නෙමෙයි මේ අහන්නේ මාත් එක්ක ගැටෙන්නයි. ඊට පස්සේ මහරහතන් වහන්සේ නිහඬව හිටියා. ඉන්නකොට උදේනි රජුර තරහෙන් උයනේ ඇවිදලා දෙමිගොට්ටක් කඩාගෙන අරගෙන ආවා. මම විවේකයෙන් ඉන්න හැටි පෙන්වන්නම් කියලා දෙමිගොට්ටක් කඩලා අරගෙන ආව පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ ඇඟට දාන්න. දැන් බලන්න මේ කතාවේ තියෙනවා පළවෙනි දෙමිගොට්ට රජුරුවන්ගේ ඇඟටම වැටෙනවා.
දැන් බලන්න මේ ශ්‍රමණයන් වහන්සේලා කෙරේ පාපසිත ඉපදවීම හරි භයානකයි. එතනින් මේ රජුරු නතරුනෙත් නැහැ. ද්වේෂය ප්‍රහාණය වුණේ. අර දිමියෝ ටික ගසලා දාලා ආයි දිමි කොටක් කඩාගෙන රහතන් වහන්සේ ළඟට එනකොට ආශ්චර්යයි. උන්වහන්සේ පොළොවේ කිමිදිලා වැඩ හිටපු ආසනෙන් එහෙම පොළොවේ කිමිදිලා සවැත් නුවර බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ළඟින් මතුණා. ඊට පස්සේ උදේනි රජුරවන්ට හීන් දාඩිය දැම්මා. මේ ශ්‍රමණයන් වහන්සේ මහානුභාව කෙනෙක්. උන්වහන්සේ පොළොවේ කිමිදලා 이르දි බලෙන් වැඩිය නේද? ඊට පස්සේ බිසෝන් වහන්සේලාත් කිව්ව බලන් රජතුමනි ඔබ වහන්සේගේ ද්වේෂය ඔබ වහන්සේට පාලනය කරගන්න බැරි වුණා. බැරි වෙලාවත් ඔය දිමිගොට්ට රහතන් වහන්සේ ගඟට දැම්මනම් ඔබ වහන්සේට බොහෝ කල් අවීචි මහා නරකයේ තමයි ඔබ වහන්සේට පෑෙන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ රජුරුව කලබල වෙලා මුරකාරයා හොයාගෙන ගියා. ගිහිල්ලා අහනවා මේ පින්නත මේ ඒ ආර්යයන් වහන්සේ නිතර මේ උයනට වඩිනවද? එතකොට කියනවා ස්වාමීනි මේ රහතන් වහන්සේ නිතර මේ උයනට වඩිනවා. උන්වහන්සේ විවේක සුවයෙන් මේ උයනට තමයි වඩින්නේ. එහෙනම් උයන් පාලකය මට ඒ වෙලාවට දැනුම් දෙන්න මට උන්වහන්සේගේ දෙපා වන්දනා කරලා සමාව ගන්න ඕනේ. දැන් කාමයෙන් වසඟ වෙලා හිටියා. නමුත් ඒ රහතන් වහන්සේ කරපු ඒ දේ නිසා ඉර්ධිය පාමින් ඒ කරපු මේ දේ නිසා මේ රජුරුවන්ගේ හිත පහන් වුණා. ඊට පස්සේ කාලෙක පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ වෙනට වැඩි වෙලාවේ මේ රහතන් වහන්සේගේ දෙපා වන්දනා කරලා සමාවරගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය සංඝයා සරණ ගියා. දැන් මේ සූත්‍රයේ සිද්ධ වෙන්නේ මහරහතන් වහන්සේ සුගන්ධ කුටිය ළඟින් පොළවේ මතුවෙලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩියා. බැහැ දකින්න වැඩම කරලා මේ වෙච්ච සිද්ධිය උදේනි රජුරෝ තමන් වහන්සේට දිමි කොට්ටක් දාන්න ඇවිල්ලා මේ වෙච්ච සිද්ධිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාමෙන් අන්ධ වෙච්ච මේ ලාමක ජනයා ගැන බුදුරජාණන් සුගන්ධ කුටියේ වැඩ හිටපු ආසනයේ වැඩ ඉන්න ගමම්ම දේශනා කරපු උතුම් සූත්‍ර ධර්මය අපි මේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ නම ගුහට්ටක සූත්‍රය. ජීවිත ගුහාව ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාලා සත්තෝ ගුහායන් බහුනාභිචන්නෝ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මේ කයට හඳුන්වන වචන ගොඩාක්. එක වචනයක් තමයි මේ ශරීරයට කියන ගුහාව. අශරීරං. දැන් චිත්ත වර්ගයේ බුදුරජාණන් වහන්සේ වදාළනවා මේ සිතට ශරීරයක් නෑ අශරීරං ගුහාසයන්. මේ ශරීරය කියන ගුහාවේ තමයි මේ සිත වාසය කරන්නේ. මේ ශරීරයට කියන ගුහාව කියලා. උන්වහන්සේ වදාරන විඥානී සහිත, නාම රූප සහිත, මේ සංඥා සහිත මේ බඹයක් පමණ මේ ශරීරයට මම ගුහාව කියලා දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පනවනවා මේ ශරීරයටම කියනවා මේ කය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයට කියනවා මේ දේහය කියලා. එතකොට දේහය කියන්නේ ඇයි? රාග ආදීන් මේ ශරීරේ දවන නිසා. දැන් අපි කියනවා මේ මෘත දේහය කියලා. එතකොට ඒක මැරිච්ච ශරීරය. එතකොට පණ සීන ශරීරයට කියනවා දේහය කියලා. ඇයි මේ ශරීරය නිසා තමයි රාග ආදී දෙයින් දවන්නේ, ද්වේෂයෙන් දවන්නේ, මෝහෙන් දවන්නේ. ඒක නිසා දේහය කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයටම කියනවා නැව කියලා. නාවා. මේ සසර සැරිසරන්න මේ ශරීරය පාවිච්චි වෙනවා. දැන් අපි නැවක නැගුණොත් ඒක හයි ගඟ හරහා අපිට එතර මෙතර යන්න පුළුවන්, ගමන් යන්න පුළුවන්. මේ ශරීරය පාවිච්චි කරලා කියනවා අපි මෙලොව පරලොව සුගති දුගති වල සැරිසරා යන්නේ ශරීරය පාවිච්චි කළා නිසා මේ ශරීරයට කියනවා නැව කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයට රතය කියලා. දැන් අපි වාහනේ පාවිච්චි කරනවා එහෙට මෙහෙට යන්න. එතකොට මේ ශරීරය එහෙට මෙහෙට අරගෙන යන්නේ ඉරියව් වලින්. ඉරියව් පැවැත්මක් මේ ශරීරයට තියෙන නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශරීරයට මම කියනවා රතය කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා මම මේ ශරීරයට කියනවා තුඹස කියලා. දැන් බලන්න කලකිරෙන්න ගොඩාක් වචන. මේ ශරීරය ගැන අපහදින්න ගොඩාක් කරුණු වචන බුදුරජාණන් වහන්සේ වදාරනවා. උන්වහන්සේ වදාළ ඇයි මේ ශරීරයට තුඹස කියලා කියන්නේ? මේ ශරීරය ඇතුළු කරගෙන මේ බොහෝ පණුවන් වාසය කරනවා. බොහෝ කෘමි සත්තු. දැන් කොණ්ඩේ තියෙන කෙනෙකුට නම් එයා උකුණන් වාසය කරනවා. මේ ශරීරය ඇසුරු කරගෙන නොයි
කෘමි සත්තු මේ ශරීරේ වාසය කරන නිසා මහණෙනි මේ ශරීරයට මම කියනවා තුඹස කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයට මම කියනවා නගරය කියලා. නගරය කියලා භාග්‍යවතුන් වහන්සේ විස්තර කළේ දැන් මේ ශරීරේ අපි ආස කරන දේවල් තියෙනවා. හිතමු කෙනෙකුගේ ශරීරේ ලස්සනයි නම්, දත් ටික සුදුයි නම්, මේ කොණ්ඩේ ලස්සනයි නම්, එතකොට එයා මේ දේවල් වලට ආස කරනවා. ඊට පස්සේ ඔය අතරේ එයා කොච්චර ආසාවෙන් හිටියත් සමහර ලාවට දාඩි දානවා. සමහර වෙලාවට එයා අතපය සෝදගත්තේ නැත්නම් තමන්ටම තමන්ගේ ශරීරයෙන් දුගඳ හමනවා. එතකොට මනාපතේ අතරේම අමනාප දේවලුත් මේ ශරීරය අවබෝධ කළ කෙනාටත් නොකළ කෙනාටත් තියෙනවා. එතකොට නගරේ ස්වභාවය තමයි නගරයක අපි කැමති අය විතරක් නෙමෙයි ඇවිද යන්නේ. අකමැති අයත් ඇවිද යනවා. ඒක නිසා භාගතුනා දේශනා කරන නගරේ තියෙන ස්වභාවයෙන් මේ ශරීරය තියෙන නිසා ප්‍රිය දේවලුත් මේකේ සැරිසරමින් තියෙනවා. ඊට පස්සේ අප්‍රිය දේවලුත් මේ ශරීරයේ සැරිසරමින් තියෙන නිසා මේ ශරීරයට තථාගතයන් වහන්සේ නගරය කියලා දේශනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයට මම කියන කුටිය කියලා. දැන් මේ කුටිය කියන වචනේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන මහාතිපදෝපම සූත්‍රයේදී මේ ආයුෂ්මත් මහණෙනි මේ අවකාශයක් තියෙනවා. අවකාශයේ ලී හිටෝලා දඬු බැඳලා මේකට මේ ඒ අවකාශයට මැටි පුරවනවා. ඊට පස්සේ මේ වරිච්චි බිච්චි සකස් කරලා ඒකට වහලයක් ගැහුවට පස්සේ ඒකට කියනවා කුටිය කියලා. ඒ වගේමයි මේ ශරීරයත් මේ ශරීරයට මේ ශරීරයේ ඇටසැකිල්ලක් තියෙනවා. මේ ඇටසැකිල්ලට මස් ඔබලා නහරවැල් වලින් බැඳලා සමකින් වැහුවට පස්සේ මේ ශරීරය කියලා පනවනවා වගේ මේ කුටියේ තියෙන ස්වභාවයමයි මේ ශරීරේ තියෙන්නේ. ඒක නිසා ශරීරයට කුටිය කියලා කිව්වට කමක් නැහැ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ශරීරයට කියනවා නිඩ්ඩ මේ කූඩුව කියලා. දැන් මේ රෝග නිඩ්ඩන් මේ ශරීරයේ මේ රෝග නැමැති මේ බිත්තර කුරුල්ලන් විසින් මේ සාමාන්‍ය බිත්තර කුරුල්ලන් විසින් කූඩුවක දානවා වගේ මේ රෝග නැමැති බිත්තර මේ ශරීරේ දමනවා. ඒක නොයෙක් ලෙඩ දුක් වලින් මේ ශරීරේ පාවිච්චි කරලා මේ පැටව ගහන නිසා මේ ශරීරය තුල රෝගයන්ට නිදාන වෙන නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේකට මේ කූඩුව කියලා කිව්වත් කමක් නැහැ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ශරීරයට මේ gadu කියලා කිව්වට කමක් නැහැ කියනවා. දැන් සරවගේ තියෙන සරව ගෙඩියක තියෙන ස්වභාවයමයි මේ ශරීරයේ තියෙන සමකින් වැහුවට පස්සේ ඇතුලේ තියෙන ස්වභාවය තමයි මේ කුණු වෙලා යන ස්වභාවයෙන් යුතු දේවල් තමයි ඇතුලේ සම්පූර්ණ පිරලා තියෙන. ගඩුවක ස්වභාවයත් එමය ලේවලින් සරව වලින් යුතු දේවල් ඇතුලේ පිරලා තියෙනවා. ඉතින් ඒක නිසා සාස්ෘණ වහන්සේ වදාරනවා මේ ශරීරයට ගඩුව කියලා කිව්වට කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශරීරයේ කියන ගුහාවට මේ කුඹ භාජනය කියලා කිව්වට කමක් නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ ශරීරය වහා බිඳලා යනවා. රහතන් වහන්සේලා වදාලේ මේ ශරීරේ මේ අටවල තියෙන දෙයක් වගේ වහා බිඳන සුළුයි. ඒක නිසා මේක මේ භාජනයක් වගේ මේ කුම්භකාරයෙක් වළං හදන මිනිස්සෙක් හදන වළඳ බිඳීමෙන් අවසන් වෙලා යනවා වගේ උපදින සත්වයා මේ කය බිඳීමෙන් මරණයටපත් වෙලා යනවා. ඉතින් ඒක නිසා කුම්භ කියලා වළඳ කියලා භාජනය කියලා මේකට පැනෙව්වට කමක් නැහැ කියනවා. එතකොට ඔන්න ඔය කියන වචන ඔක්කොම ජීවිත ගුහාවට පනවන්න පුළුවන් දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිත ගුහාව ওই විදිහට තියෙද්දි මේකට ඇලෙන්නේ කවුද? ඒ ඇලෙන කෙනා තමයි සත්වයා. එතකොට අපි ඔක්කොම සසරේ සැරිසරා යන සත්වයන්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා සත්වයා කියන එකට අර්ථයක්. ඔන්න සත්ත්‍ය සූත්‍රයේදී රාද ස්වාමීන් වහන්සේට කියනවා දේශනා කරන පින්වත් රාද යම් කිසි කෙනෙක් මේ රූපේ කෙරෙහි ආසාවෙන් ඉන්නවා නම් රාගෙන් ඉන්නවා නම් තණ්හාවෙන් ඉන්නවා නම් මම මගේ කියන දෘෂ්ටියෙන් යුක්තව වාසය කරනවා නම් ආන්නේ කෙනාට සත්වයා කියලා කිව්වට කමන්නේ කියනවා. එතකොට එන්නේ කියන සත්වයා රූපයට ග්‍රහණය වෙච්ච රූපයට ආසා කරන රූපයට බැඳිලා ඉන්න ආසාවෙන් බැසගෙන ඉන්න කෙනා තමයි මේ ජීවිත ගුහාව පාවිච්චි කරන කෙනා. දැන් ජීවිත ගුහාව පාවිච්චි කළාට බහුනාභි චන්නෝ සසරේ යන කෙනාට නිතරම තියෙන එකක් තමයි අනවබෝධය. දැන් ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අපි මේ අහන සියලු දේ අවබෝධ කරද්දී උන්වහන්සේ ළඟට එන ශ්‍රාවකයාට
කෙනාට මේ සියලු දේම වැහිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොරිමං දදාති සද්ධම්මේ. මහණෙනි මම තමයි මේ ලෝකෙට මුලින්ම සද්ධර්මයේ දන් දෙන කෙනා. එතකොට මුලින්ම සාසුණා සද්ධර්මයේ දන් දෙද්දී ශ්‍රාවකයාට මේ පිනක් තියෙන්න ඕනේ. සසරේ රැස් කරපු හේතු සම්පත් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මයේ ගන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි හේතු විඤ්ඤෝ පුරිසු උජු ජාතිකෝ. කවුරු හරි මේ ඍජු අවංක මිනිස්සෙක් මංගාවට එනවා නම් මං එයාට ධර්මයේ දේශනා කරනවා. එයා ධර්මයේ වහා අවබෝධ කරගන්නවා. එතකොට සාස්ෘණ වහන්සේ ළඟට එන කෙනා අවංකයි නම් ඍජුයි නම් ආන්නේ කෙනාට අර තමන්ගේ තියෙන අවිද්‍යාව වැස්ම ගලව ගන්න, අවිද්‍යාව වැස්ම බැහැරකරන්න සාස්ෘණ වහන්සේගේ සද්ධර්මයේ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට කොයි විදිහටද මේ ජීවිතේ වැහිලා තියෙන්නේ. එතකොට අවිද්‍යාවෙන් ඉන්න කෙනාට ජීවිතේ වැහිලා තියෙනවා කියනවා මේ රාගේන චන්නෝ සම්පූර්ණ ජීවිතයේ තියෙන ඇත්ත වැහිලා තියෙනවා කියන අපිට රාගෙන් සුබ නිමිත්තක් ආවට පස්සේ ආයනසෝ මනසිකාරයෙන් ඒ ගැන හිතා ඉන්නකොට එයාගේ ජීවිතේ සම්පූර්ණ රාගෙන් වැහිලා තියෙනවා. ඊළඟට වැහිලා තියෙනවා ද්වේෂෙන්. පටිඝ නිමිත්තක් ආවට පස්සේ ඒක සිහි කර එයා දුකසේ වාසය කරද්දී එයාට මේ ජීවිතය තුළ තරහ හටගෙන මම වාසය කළාට මේ ජීවිතේ මට ඇත්ත වැහිලා තියෙන්නේ මේකේ තරහෙන් ලබන්න දෙයක් නැහැ. නමුත් ඒ තරහ තුළ මම වාසය කිරීම නිසා මට වෙන පාඩුව මමවත් දන්නේ නැහැ කියලා එයා ධර්මය අහනකම් එයාට තේරෙන්නේ නැහැ. මොකද ද්වේෂයෙන් හිත වැහිලා තියෙන්නේ. දැන් උදේනි රජුරවන්ට උනේත් ඒකමයි. තරහ ගියාට පස්සේ කළ යුතු දේ නොකළ යුතු දේ එයාට තේරුම් ගන්න බැරි වුණා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ හිත වැහිලා තියෙනවා කියන මෝහෙන්. ඊට පස්සේ ක්‍රෝධයෙන් වැහිලා තියෙනවා. ඊළඟට බද්ධ වෛරයෙන් වැහිලා තියෙනවා. ඊළඟට එක කිරීමෙන් වැහිලා තියෙනවා. ඉරිසියාවෙන් වැහිලා තියෙනවා. මසුරු මල වලින් වැහිලා තියෙනවා. මායාවෙන් වැහිලා තියෙනවා. කපටිකමින් වැහිලා තියෙනවා. දැඩි ගතියෙන් වැහිලා තියෙනවා. මාන්නින් වැහිලා තියෙනවා. අතිමානින් වැහිලා තියෙනවා. දැන් බලන්න මේ එකක් ගානේ අකුසල් පුරුදු කරන මේ සසරේ යන කෙනාට ඒ අකුසල් එන වාරයක් ගානේ තමන්ගේ ජීවිත ගුහාව ගැන ඇත්ත කතාව එයාට මුවනින් විමසන්න ඒක අවබෝධ කරගන්න එයාට පරිසරය නැති වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ විතරක් නෙවෙයි ඒ කෙනාට කාය දුස්චරිතයෙන් වැහිලා කියනවා. දැන් කාය දුස්චරිතයෙන් වැහෙන හේතුව තමයි ප්‍රාණඝාතය කළොත් ප්‍රාණඝාතය මතක් වෙනවා. ඒකෙන් වෙච්ච අයහපත මතක් වෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වදාරනවා සොරකම් කළාට පස්සේ සොරකමේ තියෙන මේ හිතේ විපිලිසර බව අහෝ මගේ අතින් සොරකමක් වුණා නේද කී නීවරණ වැඩෙන ආකාරයෙන් දුස්සීල භවයේ මේ විපිලිසර බව කනගාටුව සිහි කරන වැරෙන ජීවිතය ඇත්තයට සිහි වෙන්නේ නැහැ කියනවා. ඊළඟට අනාචාරය හැසිරුණොත් අනාචාරය හැසිරීමේ දුක අත්වාද මේ ගරහාව තමන්ගේ හිතම තමන්ට චෝදනා කරනවා නුඹ මෙහෙම කරපු කෙනෙක් මිනි මරපු කෙනෙක් සත්තු මරපු කෙනෙක් හොරකම් කරපු කෙනෙක් වැරදි කාමසේවනය කරපු කෙනෙක් කියලා හිතේ නිතර එයාට දුක එනකොට ජීවිතේ ඇත්ත වැහිලා කියනවා. දැන් බලන්න මේවෙන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් ජීවිතේ අපි කෙලෙස් එන වාරයක් පාසා දුස්සීලභාවය අපේ ජීවිතේ එන වාරයක් පාසා අපි තේරුම් ගන්න ඕනේ. පසුතැවීම කර ඉන්නවද? ජීවිතේ වැහිලා තියෙන පැත්ත අපි විවෘත කරගන්නවද කියන මේ දෙපැත්ත අපි සිහි කරලා ඉන්න ඕනේ. ඒතකොට සාස්ෘණ වහන්සේ නමකගේ ධර්මයක් හම්බෙලත් අපි දුස්සීල බව නිසා ඊට පස්සේ කෙලෙස් නිසා අපි දුක් වෙවි ඉන්නවා නම් අපිට කවදාවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අපිට ලැබිච්ච ශ්‍රී සද්ධර්මයෙන් අපිට ඵල ප්‍රයෝජන ගන්න බැරි වෙලා යනවා. උන්වහන්සේ දේශනා කරනවා ඊළඟට ඒ කෙනාට ජීවිතය තුළ නොයේ ලෝභ දේශ මෝහ ආදියෙන් හටගත් නොයේ කකුසල් නිසා හටගන්න යම් දුම්දොම්නස් තියෙනවා නම් ඒවෙන් කල්පනා කර ඉන්නවා නම් ඒකිනුත් හිත වැහිලා තියෙන්නේ කියනවා. අර ඇත්ත සිහි වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තිට්ටං නරෝ මෝහනස්මින් පගාල්හෝ. ඒ කෙනා මේ සසරේ නිදහස් වෙන පැත්තට නෙමෙයි සසර කියන නවාතැන්පලි වාසය කරන කෙනෙක් බවට පත්වන එහෙම ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා එහෙමම ඉන්නේ ඇයි? අර රාගයෙන් රත් වෙද්දී, ද්වේෂයෙන් මේ රත් වෙද්දී, මෝහයෙන් මෝඩ බවට පත් වෙද්දී, මාන්නෙන් දැඩි වෙද්දී, දෘෂ්ටි වශයෙන් ඒකේ බැස ගනිද්දී ඒ කෙනාට සසර ඉක්ම යා ගන්න බැරුව වාසය කරනවා කියනවා. එතකොට එහෙනම් අකුසල් ලෙද්දී අකුසල් අඳුනගෙන බැහැර කරන්නේ නැති තාක්කල් සසරේ එයාට වාසය කරන්න සිද්ධ වෙන සසරේ නිදහස් වීමක් නෑ.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සාන්ති භික්කවේ චක්කු වෙඤ්ඤය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝප සංහිත රජනීයා. මේ රූප තියෙනවා තමන්ගේ හිතේ කැමැත්ත ඇති වෙනවා. මනාප බව ඇති කරන ප්‍රිය ස්වરૂපයෙන් යුතු කෙලෙස් ඇති කරන රූප තියෙනවා. ඉතින් මේ කෙනා මොකද කරන්නේ? මේ රූප සතුටින් පිළිගන්නවා. මේ රූප ප්‍රශංසා කරනවා. ඒ රූපයන්ගෙම බැහැගෙන ඉන්නකොට ඒවම සිහි කර කර එයාට සසර ඉක්ම යා ගන්න බෑ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා රූප විතරක් නෙමෙයි කනින් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, ඊට පස්සේ දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතන අරමුණු කියන මේ හැම දෙයක් ගැනම සතුටින් පිළිගන්නවා නම් අභිනන්දති. ඊට පස්සේ අභිවදති ඒ ගැන සතුටින් කතා කරනවා නම් එහිම හිත බැස ගන්නවා නම් ඒ කෙනා සසරේ ඉන්න කෙනා. තිට්ඨති නරෝ ඒ මනුස්සයා තමයි කියනවා සසරේ නතර වෙලා නවාතැන්පලක වාසය කරන කෙනා බවට පත් වෙන්නේ. එයාට මේකෙන් ඉක්ම යා ගන්න බෑ කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ මේ ජීවිත ගුහාව ඇතුලේ තියෙන ආහාර වර්ග 4ක්. උපතක් කරා ආපු එක්කෙනාට පවතින්නයි, නැවත උපතක් කරා යන කෙනාට උදව් කරන්නයි ආහාර 4ක් තියෙනවා. දැන් මේ ආහාර 4 ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කවලින්කාරේච භික්කවේ ආහාරේ අත්තිරාගෝ. දැන් මේ ලෝකේ එක එක ආහාර තියෙනවා. බොන දේවල් තියෙනවා. කොයි විදියට කළත් ගොරෝසු විදියට ගත්තත්, දියර විදියට අපි ගත්තත් ඒ ගන්න හැම එකක් ගැනම අපේ හිතේ රාගය තියෙනවා නම්, අත්ති නන්දී ආසාව තියෙනවා නම්, අත්ති තණ්හා මේ තණ්හාව තියෙනවා නම්, පතිත්තිතං තත්ත විඥානං විඥානේ අපේ සිත අර අපි ආස කරපු රාගෙන් ඉන්න, තණ්හාවෙන් ඉන්න දේ අපේ විඥානේ ඇසුරු කරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විරුල්හින් විඥානේ වැඩෙන්න ගන්නවා. යත්ත පතිත්‍රිතං විඥානං විරුල්හින්. විඥානේ එතන පිහිටලා ඒ විඥානේ එතනින් විපුල බවට පත් වෙන්න ගන්නවා. එතකොට අත්ති තත්ත නාම රූපස්සාවක් කන්ති. මහන්නේ එතකොට නාම රූපයන්ගේ වැඩිමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා විඥානං කියන මේ සම්බන්ධ නිසා කියනවා ආයිපදීමක් තියෙන්නේ. ජරාවට පත්වීමක් තියෙන්නේ, මරණයට පත්වීමක් තියෙන්නේ, නැවත උපතක් තියෙන්නේ. එතකොට එයා ඕක තමයි සසරේ පැවැත්ම. ඉපදීමත්, ජරා මරණත්, නැවත ඉපදීමත් ඔය කියන ටික කබලින්කාර ආහාරය ගැන අපි මේ කන බොන දියර වශයෙන් වේවා, කැබලි වශයෙන් වේවා, ගොරෝසු වශයෙන් වේවා, දියර වශයෙන් වේවා අපි ගන්න ආහාර කෙරේ අපේ හිතේ ආසාව තියෙනවා නම් ඒ කෙනාට සසරේ පැවැත්ම එක දිගටම සිද්ධ වෙනවා. සසරේ නැවතිලා ඉන්නේ කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වෙලා ඇසේ ස්පර්ශේ හට ගනිද්දී ස්පර්ශ ආහාරය තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙද්දී ස්පර්ශය ගැන යාට තියෙන රාගයක් නම්, අනවබෝධයෙන් ඇතිවෙච්ච රාගයක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම් අර ස්පර්ශය ඇසුරු කරගෙන විඥානේ වැඩෙනවා කියනවා. විඥානේ වැඩිලා විපුල බවට පත් වෙලා නාම රූපයන්ගේ බැස ගැනීම වෙද්දී නාම රූපත් වැඩෙනවා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔය ආකාරයෙන් ස්පර්ශයට ගොදුරු වෙන සත්වයා සසරේ නැවතිලා ඉන්නේ කියනවා. ඊළඟට වදාරනවා චේතනා පහල කරද්දී අවිද්‍යාවෙන් යුතු කෙනා චේතනාව ගැන ආසාවෙන් ඉන්නවා නම්, රාගෙන් ඉන්නවා නම්, ඊට පස්සේ තණ්හාවෙන් ඉන්නවා නම් ඒ චේතනාව පිහිටලා විඥාණය වැඩෙනවා කියනවා. දැන් බලන්න උපතක් කරා යද්දී ප්‍රධානම සාධකය තමයි විඥාණය. එතකොට විඥානයේ ස්වභාවය තමයි අපි බහුල වශයෙන් යමක් හිතනවාද, බහුල වශයෙන් යමක් කරනවාද, බහුල වශයෙන් යමක් කතා කරනවාද ඊට අදාළව විඥානය ක්‍රියාත්මක වෙනවා. එතකොට ශාස්ත්‍රුණාසේ වදාරන්නේ ඒ විඥානේ නැවත නැවතත් ඒක යෙදෙද්දී වෙන දේ තමයි නාම රූප ඊට අදාළව සකස් වෙලා ජරා මරණින් යුතු ලෝකයට එයව වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අත්තිතත් ආයතින් ජාති ජරා මරණං ආයයි. එයාට ඇති වෙන්නේ ඉපදීමත්, ජරාවට පත්වීමත්, මරණයට පත්වීමත් විතරයි කියන ওই කරුණෙන් එයා සසරේ නැවතිලා ඉන්න කෙනෙක් වෙනවා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔය විදිහට සෑම දෙයකම ආස කරන්න යාම නිසා මෝහනස්මින් පගාල් හෝති. මේ දේවල් වලට පිස්සු වැටිලා මෝහණයට පත් වෙලා එතනින් එහාට සිතුවිලි රහිතව ආහාර ගැන වේවා, ස්පර්ශය ගැන වේවා, චේතනාව ගැන වේවා, විඥානි ගැන වේවා මේ දේවල් ගැනම හිත හිතින්න ගින් ඒකෙම මෝහණයට පත් වෙලා
එයා වාසය කරනවා කියනවා. එතනින් එහාට එයාට සිතුවිලි ගොනු කරගන්න තේරෙන්නේ නැහැ කියනවා. එතකොට මේක පැහැදිලි සාමාන්‍ය සත්වයකගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළේ පසු සමානා. දැන් තිරිසන් සතෙකුට අකුසලයක් ආවට පස්සේ ඒ අකුසලයෙන්ම සතුට වෙනවා මිසක් තිරිසන් සතාට තේරෙන්නේ නැහැ මේ අකුසලේ හානිය. මොකද මේ සතායි අකුසලේ මෝහණයට ගිහින් තියෙන්නේ. ඉතින් මිනිස්සයා කියලා වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ දෙවි කෙනෙක් වේවා, මිනිස්සෙක් වේවා, කාගේ හරි හිතේ අකුසලයක් ආවට පස්සේ අකුසලෙන් යට වුණාට පස්සේ එයාට ඇත්ත පේන්නේ නැහැ කියනවා. අත්තත්තං නජානාති. එයා තමන්ගේ යහපත දන්නේ නැහැ කියනවා. පරත්තං නජානාති. අනුන්ගේ යහපත දන්නෙත් නැහැ කියනවා. එයා ඒ වෙලාවට ඒකටම යට වෙලා මෝහණයට පත්වෙච්ච කෙනෙක් විදියට වාසය කරනවා කියනවා. ඉතින් මේ සූත්‍රයේදීත් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ කාමෙන් යටපත් වුණාට පස්සේ ඊට පස්සේ ආයතනයන් බාහිර ආයතනයන්ගෙන් රූප ශබ්ද ගන්ධ රස පහස ආදියෙන් යටපත් වුණාට පස්සේ ඒකෙම හිත යෙදෙනවා මිසක් ඒ මෝහණෙන් එයාට ගැලවෙන්න විදිහක් නැහැ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඔය විදියට ගත වෙද්දී දූරේ විවේකාහි තථා විදෝසෝ. එයාගේ විවේකී දුරයි කියනවා. දැන් කාමයෙන්ම සිත සතුට වෙවි ඉන්නකොට අකුසලයක් ආවට පස්සේ අකුසලයෙන්ම සතුට වෙවි ඉන්නකොට කන බොන කෑම බීම ගැනම සතුට වෙවි ඉන්නකොට ඊට පස්සේ ස්පර්ශය ලැබෙද්දී ඒකෙන්ම සතුට වෙවි ඉන්නකොට ඊළඟට සාසුරුනාසේ වදාරනවා චේතනාවක් ඇති චේතනාවෙන්ම සතුට වෙවි ඉන්නකොට ඒ කෙනාට මොකද්ද වෙන්නේ? විවේකයේ දුරයි කියනවා. දැන් අපි හරිය කැමති මේ ශරීරේ පොඩ්ඩක් විවේකීව තියාගන්න. ඇඳක හාන්සි කරවලා පුටුවක වාඩි කරලා අපි විවේකයෙන් තියාගන්න කැමති අපිට හිතෙනවා විවේකයක් කියලා. සමහරලාට ඒ විවේකය අපි ගන්න යන්නේ ටීවී එක දාගෙන. නාට්‍යයක් බලමින් එක්කෝ විනෝද සංදර්ශනයක් බලමින් කෙලිකවටකම් බලමින් තමයි අපි සමහරලාවට පුටුවක වාඩි වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ දූරේ විවේකාති. එයාට කවදාවත් විවේකයක් නැහැ කියන යස් දෙකට විවේකයක් නැහැ. එතකොට කන නාසය දිවකයි මනසට විවේකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එයාට කායි විවේකයේ දුරයි කියනවා. දැන් ඔය කියන සරාගී චරිතයත්, සදෝසී චරිතයත්, සමෝහී චරිතයත් එයාට නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළන විවේකයට තියෙනවා. ඒ කෙනා තමයි දෙනෙත් පියාගෙන ඉඳුරන් සංවර කරගෙන එක්කෝ පළඟක් බැඳගෙන මේ ශුන්‍යාගාරයක ගහක් සෙවනේ වනාරණ්‍යක මේ පිදුරු කුටියක ගල් ගුහාවක ඒ කෙනාට තමයි වාසය කරන්න පුළුවන්. මොකද එයා කාම අරමුණු වලින් එයාගේ හිත දමණයට පත් කරලා තියෙන්නේ. කාම අරමුණු එයාගේ ජීවිතේට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් හුදකලා විවේකයේ පුරුදු කළ නැති ඉන්ද්‍රිය දමනයක් නැති සත්වයාට විවේකයේ දුරයි කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළන කාය විවේකයක් නැත්තම් නීවරණ වලින් වාසය කරන නිසා හිතට කිසි විවේකයක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඉර බැසගෙන යන වෙලාවක ඒ ගෙදරක පිටිපස්ස ඉන්න කෙනා ඒ හිරේලියේ වැටෙන හෙවණැල්ලෙන් අර ගෙදර හෙවණැල්ල එයාගේ ඇඟට වැටිලා ඒ හෙවණැල්ලෙන් එයාගේ මේ ශරීරයම වහ ගන්නවා වගේ ওই රාග ద్వේෂ මෝහ ආදී අකුසල් වලින් තමන්ගේ හිත හැමතිස්සෙම කෙලෙස් සහිතව වාසය කරද්දී කෙලෙස් වලින් හැමතිස්සෙම ජීවිතේ සිත වැහිලා තියෙන කියනවා. එතකොට චිත්ත විවේකයක් එයාට නැහැ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා චිත්ත විවේකයක් කාය විවේකයක් නැති නිසා සෝතාපන්න වීමෙන් භවබන්ධන දුරු කිරීමක් එයාට නැහැ කියනවා. සකදාගාමි වීමෙන් භවබන්ධන දුරු කිරීමක් එයාට නැහැ කියනවා. අනාගාමි වීමෙන් භවබන්ධන දුරු කිරීමක් එයාට නැහැ. ඊළඟට අරහත්ත්වයට පත් වීමෙන් සව් කෙලසුන්ගෙන් නිදහස් වෙලා සියලු කෙලෙස් සහිත කර්මයන්ගෙන් නිදහස් වීමක් ඒ කෙනාට නැහැ කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා කාමාහි ලෝකේ නහි සුප්පහාය. ඔය විදියට විවේකයක් නැතුව වාසය කරන ඒ කෙනාට මේ කාමයන්ගෙන් නිදහස් වෙනවා කියන එක නම් ඒ කෙනාට ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර අය එකතු වෙලා වාසය කරද්දී සතුටු වෙනවා වගේමයි වෙන් වුණාට පස්සේ ඒකේ ඇයට දරා ගන්න බෑ. අසවල් රූපේ මට නැති වුණා. මං අහපු දේ මට නැති වුණා. මේ ගඳ සුවඳ රස පහස ලෝකේ මට නැති වුණා කියලා ශෝක කරන්නේ ඒක නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉච්ඡා නිදානා භවසාත බද්දා. මේ හැම දෙයකටම හේතුව තමයි ඒ කෙනා මේ සෑම දෙයක් කෙරෙහිම ආසාවෙන් වාසය කිරීම. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා භවසාත බද්දා. ඒ කෙනාට මේ සැප සොම්නස් ආදී ලැබෙද්දී
ඒ කෙනා කල්පනා කරන්නේ ඒ සැප සොම්නත විතරයි. ආස්වාද දෘෂ්ටිය කියලා ඒකට වදාළේ. ඒ කෙනා කල්පනා කරනවා මේ ඇස නිසා සැප සොම්නස උපදිනවා. රූප නිසා සැප සොම්නස උපදිනවා. කන නාසය දිවකයි මනස නිසා සැප සොම්නස උපදිනවා. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු නිසා සැප සොම්නස උපදිනවා කියන කරුණ විතරයි එයාට සිහිපත් වෙන්නේ. ඒකේ තියෙන ආදීනව කවදාරි දවසක මේවා නැති වෙනව නේද? මේවා අන්‍ය ස්වභාවයට පත් වෙනව නේද? විපරිණාමයට පත් වෙනව නේද? මේවා මට කවදාරි අතහරින්න වෙනව නේද කියලා කවදාවත් එයා සිහි කරලා නැහැ. ඒක නිසා අර භවයේ ගමන් කිරීමෙන් ලැබෙන සතුටටම එයා බැඳලා ඉන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේ දුප්ප මුංචා නහි අඤ්ඤ මොක්ඛා. ඒ කෙනා මේවැයම යෙදিলা වාසය කරන නිසා තමන්ටත් මේකෙන් නිදහස් වෙන්න බෑ කියනවා. නහි අඤ්ඤ මොක්ඛා. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්දී ඒ කෙනාට ඒ ගැන හිත පහදින්නේ නැහැ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේලා කවදාවත් සරාගී පිණිස දෙයක් වදාරන්නේ නැහැ. ද්වේෂී පිණිස යමක් වදාරන්නේ නැහැ. මුලාවීම් පිණිස යමක් වදාරන්නේ නැහැ. ඒ කෙනා කල්පනා කරන මේක මට වැඩක් නැහැ. දැන් ඔබට මතක ඇති කේමා බිසුන් වහන්සේට ආරංචුනේ බුදුරජාණන් වහන්සේ රූපෙට ගරහනවා කියලා. එතකොට මේ රූපයෙන් විරාගී බවට පත් වෙලා රූපයෙන් නිදහස් වෙන්න වදාරද්දී බාහිර ලෝකයට ඒක පේන්නේ බහිනවා කියලා, ගරහනවා කියලා, නිඳා අපහාස කරනවා කියලා. නමුත් බුද්ධිමත් කෙනෙකුට තමයි තේරෙන්නේ එහෙනම් මේක තමයි මේකේ යථාර්ථය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදු කෙනෙක් කරන්නේ පාර කියලා දෙන එක විතරයි කියනවා. හැබැයි ශ්‍රාවකයා මේක කොහොමද අරක කොහොමද කියලා සැක කර ඉන්නවා නම් ඒ කෙනාට කවදාවත් මේ බුදු කෙනෙකුගේ ධර්මය අවබෝධ කරන්න බෑ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි පච්චා පුරේ වාපි අපේක්කමානෝ. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කළත් ඒ කෙනාට ඇයි නිදහස් වෙන්න බැරි? ඒ කෙනාගේ හිතේ අතීතේ සම්බන්ධයෙන් ගොඩාක් දේවල් පිරලා තියෙනවා කියනවා. කොහොමද අතීතේ සම්බන්ධයෙන් දේවල් පිරලා තියෙන්නේ? ඒ හැම එකක්ම කාමයට සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ කෙනා සිහි කර ඉන්නවා කියනවා මං අතීතේ මේ විදිහේ රූපයක් ඇතුව හිටියේ. ඒ රූපේ ආරම්භය මට සුන්දර කල්පනාවල් තිබ්බා. මගේ මේ විඳීම් මම මේ වගේ හොඳ සැපට කාල බීලා හිටපු කෙනෙක් කියලා විඳපු සැප ගැන එයාගේ අතීතේ එයාට මානසිකාරයක් තියෙනවා කියනවා. ඊළඟට මම අතීතේ මේ විදිහට මම ලෝකේ අඳුනගත්තේ කියලා සංඥාවන් ගැන එයාගේ හිතේ අතීතයට ගියපු මානසිකාරයක් තියෙනවා කියනවා. ඊළඟට අතීතේ දැනගත්තු දේවල් ගැන එයාගේ හිතේ කල්පනාවක් තියෙනවා කියනවා. ඊළඟට එයා කල්පනා කරනවා මම අතීතේ මේ වගේ රූපනේ ඇසුරු කළේ. මම අතීතේ මේ විදිහේ ශබ්දනේ ඇසුරු කළේ. මම අතීතේ මේ විදිහේ ගඳ සුවඳනේ ඇසුරු කළේ. මේ විදිහේ රසනේ ඇසුරු කළේ. මේ විදිහේ පහසනේ ඇසුරු කළේ. මේ විදිහේ අරමුණුනේ මං ඇසුරු කළේ කියලා අතීතේ ආරම්භය ආස්වාදයෙන් සිහි කර ඒකෙන්ම සතුටටපත් වෙලා ඒවම ආවර්ජනය කර අතීතේ ආරම්භය අපේක්ෂාවකින් ඉන්නවා කියනවා. දැන් පින්වත්ටි සමහර අය වයසට ගියපු අය ඔබ දැකලා ඇති. සමහරලාට තරුණ කාලේ රූපරාමු තියාගෙන ඒ සතුට වෙන අතීතේ මම මෙහෙම දැන් ඇවිද ගන්න බැරි වුණාට මම අතීතේ මෙහෙම හිටපු කෙනෙක් කොල්ල කාලේ මෙහෙම සැප වින්දා කෙල්ල කාලේ මෙහෙම හිටියා කියලා අතීතේ ආරම්භය ලාමක විතරක වලින් ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කෙනාට Tamanට නිදහස් වෙන්නත් බෑ කියනවා. ඒ වගේම ලාමක මානසිකාර තියෙන කෙනෙක්ව කාමයෙන් බැසගත්තු කෙනෙක්ව බුදු කෙනෙකුටවත් බේරගන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ යා මේ මඩේ එරිච්ච ඇතෙක් වගේ කියනවා. දඟලන්න මඩේ ඇතුළටම යනවා වගේ ජීවිතේ පුරාමත් කාමයේ විඳලා කාමයේ ගැනම නම් සිහි කර ඉන්නේ. එයා කාමයේ තුලටම යනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අතීතේ කාමයේ විතරක් නෙමෙයි පුරේ වාපි අනාගතය ගැනත් ඒ කෙනාගේ හිතේ තියෙනම කාම සංකල්පනා කියනවා. එයා කල්පනා කරනවා මට අතීතේ මේ රූප විඳින්න බැරි වුණා. අනේ අනාගතේ මට මේ රූප විඳින්න තියෙනවා නම්. ඒ වගේ මේ විඳීම් මට අතීතේ විඳින්න බැරි වුණා. මට අනාගතේ මේ වගේ විඳීම් විඳින්න තියෙනවා නම්. ඒ වගේ මට අතීතේ මේ වගේ දේවල් දැන හඳුන ගන්න බැරි වුණා. මට ඒ දේවල් දැන හඳුන ගන්න ලැබෙනවා නම් අනාගතේ කියලා අනාගතේ ආරම්භය ලාමක විතරක වලින් එයා ඉන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා
ඒ වගේ මෙයා පතනවා කියනවා අසවල් දේ මට කන්න බැරි වුණා. අසවල් දේ මට අඳින්න බැරි වුණා. අසවල් මේ ගමන මට යන්න බැරි වුණා. අසවල් දේ දකින්න බැරි වුණා. මේ විදියට සිහි කරද්දී ඒ කෙනා අනාගතයේ ආරම්භයත් අපේක්ෂාවෙන් ඉන්නකොට ඉමේච කාමේ පුරිමේව ජප්පං ඔය විදිහට අතීතය ගැනත් අනාගතය ගැනත් ආස්වාදයෙන්ම සිහි කරනවා නම් ඒ කෙනාට මේ කාමයෙන් ගැලවෙනවා කියන එක නම් අතිශයින්ම දුෂ්කරව තමයි කියනවා කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හරි ලස්සන කාරණාවක් කාමේසු ගිද්දා පසුතා පමුල්හා. ඔය විදියට කාමයටම ගිජු වෙලා කොහොමද කාමයට ගිජු වෙන්නේ? මේ ඉන්නේ මගේ දරුවෝ, මේ තියෙන්නේ මගේ කනකර ආභරණ, මේ තියෙන්නේ මගේ ගේ දොර, මේ තියෙන්නේ මගේ කුඹුරු වතු පිටි, මේ ඉන්නේ මගේ ගෙදර වැඩ කරන දැසි දස්සෝ, මේ තියෙන්නේ මගේ රට, මේ තියෙන්නේ මේ නියම් ගම, මේ තියෙන්නේ මගේ දේශ දේශාන්තර කියලා මේ විදියට එයා හැමදේම ගිජු වෙලා වාසය කරනකොට භාගතුන් දේශනා කරනවා ඒ ගිජුවීම නිසාම ඒකටම වසඟයට ගිහිල්ලා ඒකෙන්ම සිහිය මුලා වෙනවා කියනවා. ඊළඟට වදාලා අවදානියාතේ විසමේ නිවිට්ටා. දැන් වසඟයට ගියාට පස්සේ ධර්මයේ හැසිරෙන ආසයි. ඒ වුණාට ධර්මයට අවනත වෙන හිතක් එයාට නෑ. ඇයි? බරපතල විදියට කාමයෙන්ම ගිජු වෙලා ඉන්න නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා ඒ කාමයෙන්ම වසඟයට ගිහිල්ලා නිසා දහමට අවනත නොවන නිසා නොමගට පත්ලොවේ වැටිලා ඒ කෙනා වැටිලා ඉන්නේ හරි පාරක නෙමෙයි. දැන් එයාට අහන්න ලැබිලා නැහැ හරි දේත් වැරදි දේත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොයි විදිහටද නොමගේ වැටුනේ? ප්‍රාණඝාතය කියන නොමගේ වැටුණා. දැන් ඔබ දකිනවා සමහර ලාවට ලෝකෙ මිනිස්සු ඉන්නවා මිනි මරලා හරි කාමයේ විඳින. සත්තු දහස් ගණන් සමහරට තමන්ගේ කාමයේ උදෙසා ජීවිත වලින් වන්දි ගෙවනවා. එතකොට සත්තු මරලා සමහර අය කම්සප උපදවනවා. සමහර අය සොරකම් කරලා කාමයේ උපදවනවා. සමහර අය අනාචාරي හැසිරিলা කාමයේ හොයනවා. සමහර අය ලෝකේ රවට්ටලා කාමයේ හොයනවා. සමහර අය අනිත් අයව විහිළුවෙන් සනසලා විහිළුවෙන් හිනස්සලා මේ ආදාය මාර්ග හොයාගෙන කාමයේ විඳිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ අයට ඒක කරන්න පුළුවන් වෙලා ඇති දහමට මේ අවනත වෙලා නැති නිසා විසම මාර්ගයකින් නොමගට ගිහිල්ලා තමයි නොමග ලෝකයකට වැටිලා තමයි අර කාමයේ මෙයාට හොයන්න ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි නොමගට වැටිලා කාමයේ හෙව්වට ඒකේ ස්වභාවය තමයි ඔක්කොම ගිනිගුලි වගේ මේ හෙනසක වගේ තමන්ගේ ජීවිතේ කරා එන දවසක් තියෙනවා. දහමට අවනත නොවුනත් ඊට පස්සේ නොමගට වැටිලා කාමයේ හෙව්වත් ඒ ජීවිතේ තමන්ට විපත එන වෙලාවක් තියෙනවා. ඒක තමයි මරණය තමන්ට ලං වෙච්ච වෙලාව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා දුක්ඛූපනීතා පරිදේවයන්ති. ඒ කෙනා ජීවිතේ කොයි විදියට ගෙව්වත් ධර්මයේ නොහැසිරී ගෙව්වත් අධාර්මිකව ධන සම්පත් උපදවලා කාමයේ පරිභෝග කරමින් වාසය කළත් මරණය ආවට පස්සේ පරිදේවයන්ති වැළපෙන්න පටන් ගන්නවා. හෝ මම සත්තු මරමරා හිටපු කෙනෙක්, සොරකම් කර කර හිටපු කෙනෙක්, වැරදි කාම සේවනය කරමින් හිටපු කෙනෙක්, බොරු කේලම් පරුස වචන හිස් වචන කී හිටපු කෙනෙක්. ඊට පස්සේ මම බොහෝ වාචසිකව පව් කරපු කෙනෙක්, මම අනිත් අයගේ දේවල් කඩා වඩා ගත්තු කෙනෙක් කියලා බොහෝ සෙයින් වැළපෙන්න පටන් ගන්නවා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කිංසු භවිස්සාම ඊතෝ චුතාසේ. අනේ දැන් ඉතින් මම මොනවා කරන්නද? මම මලාට පස්සේ මොන ලෝකෙක යයිද කියලා කවුද දන්නේ කියලා ඒ කෙනාම අඬා හිතන්න ගන්නවා කියනවා. බලන්න පින්නොත් මේක ස්වාක්ඛාත ධර්මයක්. මේක සම්දිට්ඨික ධර්මයක්. මේක මේ ජීවිතේම කෙනෙකුට අත්දකින්න පුළුවන්. තමන් පාපය තුළ වාසය කළොත්, අධාර්මිකව වාසය කළොත්, කාමයටම ගිජු වෙලා වාසය කළොත් මේ ජීවිත ගුහාවේ තියෙන අසාර ස්වභාවය, අන්‍ය ස්වභාවයට පත්වෙන ස්වභාවය බලමින් වාසය නොකරන කෙනාට මේ දේ ඒ ආකාරයෙන්ම අත්දකින්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මාහි සික්කේත ඉදේව ජන්තු. ඒක නිසා බුද්ධිමත් කෙනෙක් කල්පනා කරනවා මේ විදිහට නම් ජීවිතේ හැදලා තියෙන්නේ ඒ කාන්තින් මම විසින් යම් දහමක හික්මෙන්න ඕනේ. දැන් කලින් කෙනාගේ සබේ තමයි ක්‍රමේ තමයි දහමක් එයාට වැඩන්නේ. දැන් ඔබට මතක ඇති ධනංජානි බ්‍රාහ්මණයා ගැන. සාරිපුත්තයන් වහන්සේගේ ගිහි කාලේ යාළුවෙක්. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහනවා පින්වත් ධනංජානි
ඔබ ධර්මයේ හැසිරෙනවද? ධාර්මිකව නේද භෝග සම්පත් උපදවන්නේ? කියනවා අනේ ස්වාමීනි ඉතින් ධාර්මිකව හම්බ කරන්න ලැබුණොත් ඒ විදිහට කරනවා. අධාර්මිකව හම්බ කරන්න ලැබුණොත් ඒ විදිහට කරනවා. ධාර්මිකද අධාර්මිකද කතාවක් නෑ. මට ලැබෙන වෙලාවේ ලැබෙන විදිහට මං හම්බ කරනවා. ওই විදිහට ජීවිතේ ගෙවුණා. අවසානයේ ධනංජානිට අපායේ මේ නිරේ ගිනිදැල් පේන්න ගත්තා. ඒ වෙලාවේ තමයි ධනංජානිට මතක් වුණේ දැන් ඉතින් මම මොනව කරන්නද? දැන් මට නිරේ උපදින්න සිද්ධ වෙනවා. මට එකම පිහිට මේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ විතරයි. බලන්න අපි කොයි විදියට වාසය කළත් අපිට අවසාන ඉතුරු වෙන එකම එක දේ තමයි ධර්මයේ හැසිරීම. යහපතේ හැසිරීම විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. එතකොට බුද්ධිමත් කෙනා ජීවිතයේ අවසාන භාගයේ දුකට වැටෙන්න කලින් මෙයා කල්පනා කරනවා මම එහෙනම් යම් දෙයක හික්මෙන්න ඕනේ. එතකොට ඒ කෙනා මොකද කරන්නේ? සීල ශික්ෂාවේ හික්මෙනවා. දැන් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ධර්මය අහලා ඒ කෙනා කරන එකක් තමයි මග සහ නොමග ඉස්සෙල්ලාම බේරුම් කරගන්න එක. එතකොට ඒකට කියනවා සම්මා දිට්ඨිය. කුසලයේ දැනගන්න ඕනේ, අකුසලයේ දැනගන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුරේ ශ්‍රී සද්ධර්මය අහනකොට කුසලයක් දැනගන්නවා, අකුසලයක් දැනගන්නවා. එතකොට එයාට අහන්න ලැබෙනවා ප්‍රාණඝාතය අකුසලයයි, ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයයි. ඔන්න දැනගන්නවා. ඊට සොරකම අකුසලයයි, සොරකමෙන් වෙන්වීම කුසලයයි. ඒකත් දැනගන්නවා. ඊට පස්සේ කාමයේ වැරදවා හැසිරීම අකුසලයයි, කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්වීම කුසලයයි කියලා මේ විදියට දස කුසලපතයත් දස අකුසලපතයත් හොඳට දැනගෙන ඒ කෙනා මොකද කරන්නේ? කාය මේ සුචරිතයට පැමිණෙනවා. ඊළඟට වචී සුචරිතයට පැමිණෙනවා, මනෝ සුචරිතයට පැමිණෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංකින්ච ජඤ්ඤා විසමන්ති ලෝකේ. දැන් ඔහුට මොකද වෙන්නේ? දැන් කල්යාණ මිත්‍ර ඇසුරේ යහපතත් අයහපතත් දැනගෙන ශික්ෂාවේ හික්මනකොට දැන් ඔහු තුලින් දැනගන්න ලැබෙනවා මං කලින් යම්තාක් දේවල් කළාද ඒ කරපු දේවල් අතරේ බහුලව තිබුණේ හොඳ නැති දේවල්. වැරදි දේවල් තමයි ගොඩාක් තිබුණේ කියලා ඒ තමා විසින්ම කරපු හොඳ නැති දේවල්, වැරදි දේවල් ඔහු විසින්ම තේරුම් අරගෙන ඒවා බැහැර කරනවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා නතස්ස හේසු විසමං චරෙය්‍ය. ඔහුට මේ දැන් කිසි කාරණයක් නැහැ කියනවා. ධර්මයේ ඇහුවට පස්සේ බණපදයක් ඇහුණට පස්සේ එයාට දැන් හේතුවක් නැහැ කියනවා අධාර්මික ජීවිතයක් ගෙවන්න. ඇයි අධාර්මික ජීවිතයක් ගෙවුවොත් ඒකේ විපාකේ ධර්මයෙන් විස්තර වෙනවා. පින්වත්නි විශේෂය කියන්නේ මේකේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ දහම් පදයක් හරියට කන වැටිලා කල්යාණ මිත්‍ර සම්පත්තිය හරියට ලැබිලා ශ්‍රී සද්ධර්මයේ හරියට ලැබිලා හරි විදියට ධර්මයේ සරණ ගින් සන සම්පත්තිය උදා නොවන තාක්. දැන් සාස්ෘණංශ වදාරන්නේ ඒක. එතකොට යම්තාක් මේ හරි විදියට ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව ඉපදිලා නැතුව තියනවාද? ආන්න එතකන් අපිට ප්‍රශ්නේ තියෙනවා. දැන් සමහර අය අපි දන්නවා සමහර ලාවට මේ ත්‍රිපිටක ධර්මයේම පාඩම්. සමහර වෙලාවට මේ හොඳට ඒ දේවල් කටපාඩමින් කියන්න පුළුවන්. හැබැයි ඒ ධර්මය යාගේ ජීවිතයට ගැලපිලා ගිහින් නැහැ. එතකොට සන සම්පත්තිය උදා වෙලා නැති නිසා මොකද්ද වෙන්නේ? ඔහුට මේ දැන් සමහර අය කියනවා මේ ඇඟ බේර ගන්න බොරු කිව්වට කමක් නැහැ. විහිළුවට බොරු කිව්වට කමක් නැහැ කියලා මොකක් හරි හේතුවක් හදාගන්න පව් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ දන්න ශ්‍රාවකයා විහිළුවටවත් බොරුවක් කියන්නේ ඇඟ බේර ගන්නවත් බොරුවක් කියන්නේ මොකද එයා දන්නවා නොමනා දිවියක් ගෙවන්නට දැන් නම් ඉතින් ජීවිතේ කිසිම කාරණයක් නෑ මට. මම නිදහසට කාරණා කී පව් කළත් ඒකේ විපාකේ මා කරා එනවා කියලා ඔහු දන්න නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු ඒ විදිහට දකින්නේ ඇයි? අප්පං හිදං ජීවිතා උදීරා. මට ජීවත් වෙන්න තියෙන බොහොම පොඩි කාලයයි. ඊළඟ මොහොතේ මම මලොත් එහෙම මම මේ කරන ටික මං අරයි යන්න එපෙයි. එතකොට මේ විසම දෙයක් කළොත් ඒකත් අරයි යන්න ඕනේ. පිනක් කළොත් ඒකත් අරයි යන්න ඕනේ කියලා කර්මයේම සිහි කර කර නුවණැති කෙනා කල්පනා කරනවා. මේ ජීවිතේ නම් බොහොම ටිකයි. දිව්‍ය ලෝකේ දෙවිවරු කතා වෙන්නේ දිව්‍ය ආයුෂ ටිකයි කියලා නම් මිනිස් ලෝකේ අපි ගැන කවර කතාවද කියලා ඒක නා සිහි කරලා මේ ජීවිතේ අකුසල් කරන්න මට දැන් ඉඩක් නැහැ කියලා අකුසල් පැත්ත අතහරිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පස්සාමි ලෝකේ පරිපන්දමානං
මහණනි මම දකිනවා මේ දැන් භාග්‍යවතුන් වහන්සේ මෙතන විස්තර කරන්න පින්නත් භාග්‍යවතුන් සජීවී හැන් මස් ඇසින් ලෝකේ දකිනවා. එතනින් නතර නොවි දැන් භාග්‍යවතුන් වහන්සේට මසසින් දකින්න පුළුවන් කියනවා ගව්වක් දුර කිලෝමීටර් 16ක් දුර අඳුරේ මේ තියෙන පුංචි වැලි කැටේ පවා බුදු නෙතට පේනවා කියනවා. ආන්නේ ඇසිනුත් ලෝකේ දකිනවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේට මේ දිවසින් දිව්‍ය මනුෂ්‍ය මේ ඒ ස්වභාවය ඉක්මවාගේ දිවසින් දකින්න පුළුවන් කියනවා ලෝකෙ දිහා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් කියන බුදු වැසින් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙන් ඊට පස්සේ අනාවරණ ඥානෙන් ලෝකෙ දකින්න පුළුවන් කියනවා. ඊට පස්සේ සර්වඥතා ඥානෙන් ලෝකෙ දකින්න පුළුවන් කියනවා. මොකක්ද දකින්නේ? මේ සත්‍යෝ සැලෙන හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ දකිනවා මේ සත්වයෝ මේ කෙලෙසයන්ට යට වෙලා සැරලෙන හැටි ඔය පංච නේත්‍රයෙන් දකිනවා කියනවා. ඊට පස්සේ තමන් විසින්ම කරන අකුසලයේ විපාක ස්පර්ශ වුණාට පස්සේ ඒකෙන් සැලෙනවා තථාගතයන් වහන්සේ දකිනවා කියනවා. ඊට පස්සේ මේ කයින් දුසිරිත කරලා වචනෙන් දුසිරිත කරලා මනසින් දුසිරිත කරලා ඒ දුස්චරිතය නිසා සැලිසැලි ඉන්නවා තථාගතයන් වහන්සේ දකිනවා කියනවා. ඊළඟට දේශනා කරනවා මෝහයෙන් මුලා වෙලා සැලිසැලි ඉන්නවා තථාගතයන් වහන්සේ දකිනවා කියනවා. ඊට පස්සේ මාන්නෙන් දැඩි වෙලා සැලිසැලි ඉන්නවා තථාගතයන් වහන්සේ දකිනවා. ඊළඟට දේශනා කරනවා මේ සත්‍ය ලාභේ නිසා සැලිසැලි ඉන්නවා දකිනවා කියනවා. අලාභේ නිසා සැලිසැලි ඉන්නවා දකිනවා කියනවා. ඊළඟට හොඳ නමක් කියනකොට පිරිසක් වට වෙලා ඉන්නකොට ඒකෙන් මත් වෙලා සැලෙන හැටි දකිනවා කියනවා. ඊට පස්සේ පිරිසක් අගුණ කතා කරනකොට අගුණ කතා කරන පිරිසක් එක්ක ඉඳ ලැබීමෙන් අයසම පැතිරෙනකොට ඒකෙන් සැලෙන හැටි තථාගතයන් වහන්සේ දකිනවා කියනවා. ඊළඟට ප්‍රශංසාවක් එද්දි සැලෙන හැටිත් නින්දාවක් එද්දි සැලෙන හැටිත් තථාගතයන් වහන්සේ හොඳට ලෝකෙ දිහා බලද්දි බුදුනෙතින් මේ සැලීම් සත්‍යයන්ගේ තියෙන බව හොඳට දකිනවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සැපයක් ආවට පස්සේ සැලෙන හැටිත් දුකක් ආවට පස්සේ සැලෙන හැටිත් තථාගතයන් වහන්සේ හොඳට දකිනවා කියනවා. බලන්න පිටනත් මේ සැලීම් එකක්වත් නැති රහතන් වහන්සේලාට විතරයි. ඒතර බුදුරජාණන් වහන්සේ පිරිවරා වැඩ සිටි රහතුන් හැර එකල ශාස්ත්‍රුණාසේ කොහොමනම් නේද නොසැලෙන සත්‍යය දකින්නද? උන්වහන්සේ ਸਰව සම්පූර්ණින් ලෝකයේ සිසාරා බලද්දී උන්වහන්සේට පේන්නේම සැලෙන සත්‍යයන් විතරයි. ඒකට උන්වහන්සේ දේශනා කරනවා ඊළඟට ජරාවට පත්වීමෙන් සැලෙන සත්‍යය මම දකිනවා. ඉපදීමෙන් සැලෙන සත්‍යය මම දකිනවා. මරණයෙන් සැලෙන සත්‍යය මම දකිනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් සැලි වාසය කරන සත්‍යය මහන්නි මම දකිනවා. ඊළඟට දේශනා කරනවා මහණෙනි නිරාදුකින් සැලෙන නිරිසත්තු මන් දකිනවා. තිරිසන් ලෝකෙ දුකට පත් වෙලා සැලි ඉන තිරිසන්ගත සතුන් මම දකිනවා. പ്രേත ලෝකේ කණ්ඩ බොණ්ඩ නැතුව මල මූත්‍ර ආහාරයට ගනිමින් කුසගින්නෙන් සැලෙන පිපාසෙන් සැලෙන කායික මානසික දුක් අඳෝනා වලින් සැලෙන പ്രേතයන් තථාගතයන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මේ සංස්කාර නිසා නොඑක ආකාරයෙන් දුක් විඳින වෙනස් වීම නිසා සැලෙන ඒ වගේම ඇසේ හටගන්න රෝගයෙන් සැලෙන සත්‍යය මන් දකිනවා. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය වශයෙන් දන්නේ නැති නිසා මේ සත්‍යය සැලෙන හැටි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශාරීරික ඔළුවේ කැක්කුමක් හැදුනත් උණහිම්බිරිස්සාවක් හැදුනත් කිවිසුමක් ගියත් සැලෙන තත්වය තථාගතයන් වහන්සේ හොඳට බුදු ඇසින් දකිනවා කියනවා. ඊට පස්සේ දේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පජං ඉමං තණ්හාගතං භවේසු එහිම හඬා වැටෙන හැටි මම හොඳට ලෝකෙ දිහා බලද්දි මට හොඳට පේනවා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා හීනා නරා මච්චු මුකේ ලපන්ති මහණෙනි ඒ සත්‍යයන්ට ඒ විදියට වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ ආසාව දුරු කරගන්න බැරි නිසා අවීත තණ්හාසේ භවේසු භවයෙන් භවයට යද්දී තණ්හාව දුරු කරගන්න බැරි නිසා හීන වූ මිනිස්සු අඬාම මරුතුරුලට යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. දැන් බලන්න මේ දේශනාව කරන්නේ රහතන් වහන්සේට. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේටයි මේ දේශනාව කරන්නේ. නමුත් මේ කියන විස්තරේ බුදුරජාණන් වහන්සේටත් නැහැ. උන්වහන්සේට සැලීම් මොකවත් නැහැ. විරාගී සිතින් දේශනා කරන්නේ. ඒ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් විරාගී සිතින්
තමන් තුළ මේ සියලු දුක් දුම්නස් සංසිඳුණා නේද? මේ සැලීම් සංසිඳුණා නේද කියලා නුවණින් දකිමින් ඒ රහතන් වහන්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නමුත් ඒ සියලු මේ සැලීම්, මේ තණ්හා, කාමුපාදාන මේ කියන කෙලෙස් ගංගාවම අපි සෑම කෙනාගේ ජීවිතය තුළම තියෙනවා. එතකොට ඒවත් එක්ක සකස් වෙන දුක ලෝක සත්‍යය තුළ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේවෙන් නිදහස් වෙන්න බැරි ලාමක සිත් තියෙන සත්වයෝ මරු අභියසත් හඬා වැටි වැටි තමයි මරු තුරලට යන්නේ කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මමායිතේ පස්සත පන්දමානී මච්චේව අප්පෝදකේ කියන සෝතේ. මේ දියපාරක් තියෙනවා බොහොම පොඩි එකක්. ඒ දිය මේ හිඳිලා යන දියපාරක මේ පොඩි මාළු ටිකක් ඉන්නවා. එතකොට මේ සත්තු හිතාගෙන ඉන්නේ මේ හිඳිලා යන වතුර පාර තමන්ගේ කියලා. දැන් මැරෙන හැමෝම හිතාගෙන ඉන්නේ මේ ජීවිතය අපේ කියලා. හැබැයි ඒ ජීවිතේ බොහොම ඉක්මනට ගෙවිලා යනවා කියලා කාටවත් මතක නැහැ. ඒ වගේ තමයි මේ සිඳලා යන වතුර පාරක මාළු ඉන්නේ. හැබැයි එහෙම ඉඳගෙන හිතන්නේ කොහොමද? මමායිතේ පස්සත පන්දමානේ මම මගේ කියලා හිතමින් සැලෙමින් තමයි කියන මේ සත්තු වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතම්පි දිස්වා අමමෝ චරෙය්‍ය. ආන්නේක නිසා මේ සත්වයා ඒතම්පි දිස්වා අමමෝ චරෙය්‍ය ඔය විදිහට යම් වෙලාවක දැක්කොත් දෝෂය තමයි මම කියලා ගත් එක. මගේ කියලා ගතපු එක සියලු කාමයන්, සියලු භවයන්, සියලු අවිද්‍යාදිය මම මගේ කියලා යම් මොහොතක ගත්තද එහෙනම් තමන් විසින්ම තමයි වරද්ද ගත්තේ. තමන් විසින්ම වරදවා ගත්තු එක මේක තමයි මගේ දෝෂය. හැම දෙයක්ම මෙලොවට අයිති දේත්, පරලොවට අයිති දේත්, තමන්ට අයිති දේත්, අනුන්ට අයිති දේත් සියලු දේම මගේ කියලා යම් වෙලාවක ගත්තද ආන්න ඒක තමයි තමන්ගේ ද්වේෂය කියලා තේරුම් ගත්තොත් භවේසු ආසත්ති මකුබ්බමානෝ ආන්න එතකොට යාට පුළුවන් කියනවා කිසිම දෙයකට ඇලෙන්නේ නැතුව, කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව සිහි නුවණින් මම මගේ කියලා ගත්තු සෑම දෙයක් ගැනම සිහි නුවණින් වාසය කරන්න ඒ ශ්‍රාවකයාට පුළුවන් වෙනවා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබෝසු අන්තේසු විනේය ඡන්දං. ඒ කෙනාට මේ ඔය විදියට ආශාවන් දුරු කරන්න මම මගේ කියලා ගන්නේ නැත්තම් කිසිම දෙයක් ඒ කෙනාට වෙන දෙයක් තමයි කියනවා තමන්ගේ කියලා යම්තාක් දේ ඇත ඒ දේවල් කෙරෙහි හිත පිහිටන් නැතුව යනවා කියනවා. දැන් අපි මම කියලා ගතපු දේවල් තමයි මේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිවකය, මනස කියන අභ්‍යන්තර ආයතන. ඊට පස්සේ අපි මම කියලා ගතපුවා තමයි දෙතිස් කුණප. මේ කෙස් ටික මගේ, මේ ලොම්, නියපොතු, දත් සම්මස්නහර ආදියෙන් සකස් වෙච්ච මේ කුණප කොටස් මම මගේ කියලා අපි ගත්තා. ඊළඟට අපි ගත්ත මේ පඨවි ධාතුව මම කියලා. ඊට පස්සේ ආපෝ ධාතුව මම කියලා ගත්තා. ඊළඟට තේජෝ ධාතුව මම කියලා ගත්තා. වායෝ ධාතුව මම කියලා ගත්තා. ඊළඟට අපි ගත්තා දැන් අපි මේ සූත්‍රයේ මුලින්ම කතා කළ ආහාර හතරක්. කබලින්කාර ආහාරය මම කියලා ගත්තා. මේ කන බොන දේවල්. ඊට පස්සේ ස්පර්ශ වෙන දේවල් මම මගේ කියලා ගත්තා. ඊළඟට සිතන ලෝකේ, චේතනාත්මකව අපි පවත්තන ලෝකේ මම මගේ කියලා ගත්තා. දැනගත්ත දේ ලෝකේ ඒකත් මම මගේ කියලා ගත්තා. ඒ ගත්තාද යමක් මම මගේ කියලා ආන්නේව කෙරෙහි යථාර්ථ වශයෙන් බලද්දී ඒව කෙරෙහි තියෙන ඇල්ම බැහැර වෙනවා කියනවා. ඊළඟට අපි ගත්ත මේ සෑම දෙයක්ම අනුන්ගේ කියලා. දැන් අපි අභ්‍යන්තර ඇස කන නාසය දිව කය මනස මගේ කියලා ගනිද්දී බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස පහස ඒවා බාහිරයි කියලා බාහිර තියෙන දේවල් අයිතියට ගත්තා. ඊළඟට අපි බාහිර දේවල් ගත්තා. බාහිර පංච උපාදානස්කන්ධ. ඊළඟට අපි ගත්තා බාහිර තියෙන මේ දෙතිස් කුණප බාහිර ශරීරවල තියෙන දෙතිස් කුණප අපි මම මගේ කියලා ගත්තා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඔය විදියට ගණිතී තමාගේ කියලා දේ කෙරෙහි තියෙන ආසාව බැහැර වෙනවා. බාහිර තියෙන දේවල් කෙරෙහි තියෙන ආසාව බැහැර වෙනවා. එතකොට ඒ කෙනා තේරුම් ගන්නවා තමන්ගේ කියලා ගත්තද අනුන්ගේ කියලා යමක් ගත්තද මේ සෑම දෙයකටම හේතුව තමයි ස්පර්ශය. එතකොට අභ්‍යන්තර වේවා බාහිර වේවා මේ සෑම දෙයක්ම එකට එකතු වීමක් නිසා අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනයත් ඊට පස්සේ විඥානයත් කියන මේ කාරණා තුන එකතු වෙද්දී ස්පර්ශයෙන්ම දැනගතපුවා මේ ඒ එකතු වීමෙන්ම විඳපු දෙයක්.
ඒ එකතු වීම නිසාම හඳුනාගත් දෙයක්, එකතු වීම නිසාම චේතනාත්මකව පවත්වපු දෙයක් කියලා යම් වෙලාවක දැනගත්තොත් කල්පනා කරනවා එහෙනම් ස්පර්ශයෙන් නම් සෑම දෙම පස්ස මූලකා මේ ස්පර්ශයේ මුල් වෙලා නම් සෑම දෙම උනේ මම මොකටද මේ ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශය හේතු වෙලා හටගත්ත නාම ධර්මයන් ගොඩකට මම මොකටද ගිජු වෙන්නේ කියලා කිසිම දෙයකට ගිජු නොවි තමන්ම තමන්ගේ දෝෂය දැනගෙන තමන්ගේම වරද තමන් විසින්ම තේරුම් අරගෙන ආයි කවදාවත් මම මේ වරදයි කරන්නේ නැහැ කියලා නුවණැති අය ලෝකේට නොඇලී වාසය කරනවා කියනවා. ආයි කවදාවත් අහන දෙයකට දකින දෙයකට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා සංඤං පරිඤ්ඤා විතර යෝගං. ඊළඟට ඒකේන තේරුම් ගන්නවා කියනවා මේ හැම දෙයක්ම ස්පර්ශයෙන් හටගත්ත සංඥා ගොඩක් තියෙන්නේ. දැන් අපේ ජීවිතේ අපි විමසිමස බැලුවොත් උපන්දා ඉඳලා මේ තාක්කල් අපිට සිහි කරන්න වෙන්නේ ඇහෙන් හඳුනගත දේවල් ගොඩක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා කනින් හඳුනගත දේවල් ගොඩක්. නාසයෙන් හඳුනගත දේවල් ගොඩක්. දිවෙන් හඳුනගත දේවල් ගොඩක්. කයෙන් හඳුනගත්ත දේවල් ගොඩක්. නාසයෙන් හඳුනගත්ත දේවල් ගොඩක්. ওই විදියට ඉන්ද්‍රියන් හයෙන් හඳුනගත්ත දේවල් ගොඩක්. ඊළඟට අපිට සිහි වෙනවා නම් සිහි වෙන්නේ කාම සංඥා ගොඩක්. ඊළඟට ව්‍යාපාද සංඥා ගොඩක්. අර කෙනා මාත් එක්ක තරහයි, අර කෙනා මාත් එක්ක ගැටලා ඉන්න කෙනෙක්, අර කෙනා මට නිඳා කරපු කෙනෙක්, ඒ කෙනා මට අපහාස කරපු කෙනෙක්, මගේ දේ පැහැරගත්ත කෙනෙක්, මේ විදියට පටිඝ සංඥා ගොඩක් අපේ ජීවිතේ තියෙනවා. ඊළඟට අපේ ජීවිතේ තියෙනවා විහිංසා සංඥා. නැසේවා වෙනසේවා කියලා ඇති වෙච්ච සංඥා ගොඩක් අපේ ජීවිතේ තියෙනවා. ඊළඟට ඒ කෙනා තුළ තියෙනවා රූප සංඥා ගොඩක්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෝකයෙන් ගත්ත සංඥා ගොඩක් එයාගේ ජීවිතේ තියෙනවා. එතකොට මේ සෑම දෙයක්ම ඒ කෙනා දැනගෙන ඒ කෙනා මේ සංඥාව පිරිසිඳ දකින්න මහන්සි ගන්නවා. එතකොට සංඥාව පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ අපි කලින් කතා කළා වගේම මේ සංඥාවේ හට ගැනීම ඒ කෙනා බලනවා. හඳුනාගත්ත යම්තාක් දේවල් නැද්ද? ඒ ඔක්කොමගේම මුල තමයි ස්පර්ශය. එහෙනම් රූප යම්තාක් හඳුනාගත්තාද, ශබ්ද යම්තාක් හඳුනාගත්තාද, ගන්ධ සුවඳ යම්තාක් හඳුනාගත්තාද, රස යම්තාක් හඳුනාගත්තාද, පහස යම්තාක් හඳුනාගත්තාද, අරමුණු යම්තාක් හඳුනාගත්තාද, ඒ හඳුනාගත්ත සෑම දෙයකම හේතුව තමයි ස්පර්ශය. අභ්‍යන්තර ආයතන 6ත් බාහිර ආයතන 6ත් විඥානයත් එකතු වීමෙන් හටගත්ත සංඥා ගොඩක් තමයි තියෙන්නේ. කාම සංඥාවක් හටගත්තා නම් කාම සංඥාවටත් හේතුව ස්පර්ශයමයි. ඊට පස්සේ පටිඝ සංඥාවට හේතුවක් වුණා නම් ඒකටත් හේතුව ස්පර්ශයමයි. හිංසා සංඥාවක් හටගත්තා නම් ඒකට හේතුවත් ස්පර්ශයමයි. එහෙනම් මේ සෑම ස්පර්ශයක්ම නිරුද්ධ වෙද්දී මේ සෑම සංඥාවක්ම නිරුද්ධ වෙනව නේද කියලා සංඥාවේ පිරිසිඳ අවබෝධ කිරීමෙන් ඒ කෙනාට පුළුවන් කියනවා විතරේ යෝගං කාමෝගයත් මැඩගෙන ඊතර යන්න යාට පුළුවන් කියනවා. ඊට පස්සේ අවිද්‍යාවෝගයත් සිඳගෙන යන්න යාට පුළුවන් කියනවා. භවෝගයත් මැඩගෙන ඊතර වෙන්න එයාට පුළුවන් කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා පරිග්ගහේසු මුනිනෝ පලිත්තෝ. එතකොට මුනිවරයා ආසා ඇතිවන කිසි දෙයකටම නොඇලී ඊතරටම යනවා කියනවා. ඊළඟට වදාලා අබ්බෝල්ල සල්ලෝ වර චරං අප්පමත්තෝ. සියලු කෙලිස් උල් රාග ద్వේෂ මෝහාදී ලාමක සියලු උල් හදවත ඇතුළට මේ ජීවිත ගුහාව ඇතුළට කිඳා බහැලා තියෙන සියලුම කෙලිස් උල් ගලවලා දාලා රහතන් වහන්සේ ඒ අකුසලයෙන් ප්‍රමාදයට පත්ම වී කුසලයේ තුල අප්‍රමාදීව වාසය කරනවා කියනවා. ඉතින් ඒ රහතන් වහන්සේ මේ ලෝකේවත් පිහිටන්නේ නැහැ කියනවා. පරලෝකවත් ඒ රහතන් වහන්සේ පිහිටන්නේ නැහැ කියනවා. මෙලොවිනුත් නිදහස් වෙලා පරලොවිනුත් නිදහස් වෙලා සියලු ලෝකයෙන් කිසිදු පැතීමක් නැතුව සියලු ලෝකින් රහතන් වහන්සේ නිදහස් වෙනවා කියනවා. ඒතර බලන්න ජීවිත ගුහාවේ මහා දුක් දුම්නස් සහිතව කෙලෙස් වලින් යටපත් වෙලා කාමෙන් අන්ධ වෙලා මරණයට පත් වෙනකම්ම මොකක්ද තමන් කළ යුත්තේ නොකළ යුත්තේ කියලා බේරුමක් කරගන්න බැරි වෙන සත්වයාට බුදුරජාන් වහන්සේ වදාළේ ජීවිතේ මරණය සිහි කරලා එයාට කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්ම ඉගෙන ගන්න කියනවා. දැන් අපි මේ කරන්නේ ඒක. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච වෙලාවේ ශාස්ත්‍රීය ගෞරවයෙන් ඒතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අදහගෙන බුදුරජාණන් වහන්සේ කිරි පහන් සිතින් මගත් නොමගත් දැන් ධර්මයේ ස්වභාවය තමයි ඒ මාර්ගයත් විස්තර කරනවා.
ඊට පස්සේ අමාර්ගයත් විස්තර කරනවා, නොමගත් විස්තර කරනවා, මාර්ගයත් විස්තර කරනවා. එතකොට අර මරණයේ අභියස බිය දකින්න කෙනා ශාස්ත්‍රූන් වහන්සේගේ වචනේ හොඳට පිළිගන්නවා. ඒ කෙනාට දැන් හොඳට තමන්ගේ ජීවිතේ දෙවැත්තකට බෙදලා බලන්න පුළුවන්. මම මෙච්චර කාලයක් මේ ධර්මයේ නොඅසා හිටපු කාලේ මම මොනවද කළේ? මම මොනවද කරපු යහපත් දේවල්? මම මොනවද කරපු අයහපත් දේවල් කියලා යහපත් දේත් අයහපත් දේත් ජීවිතේ දෙපැත්තකට බෙදලා බලද්දී බුද්ධ වචනේ තිබුණොත් මේවා හොඳ නෑ, මේවා පව්, මේවා අයහපත්, මේවා ඇසුරු කළ යුතු නෑ කියලා යමක් තියෙනවා නම් ආන්න බුද්ධිමත් ශ්‍රාවකයයි ඔක්කොම අතහැරලා දානවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ නම් මෙන්න මේවා හොඳයි, මේවා පිං, මේවා කුසල්, මේ වැසුරු කළොත් යහපත වෙනවා කියලා ජීවිතේ ගැන යමක් බුදුරජාණන් වහන්සේ වදාළද ශාස්ත්‍රුන් වහන්සේ කාන්තෙන් මේවා වදාළේ මගේ යහපත පිණිසමයි. උන්වහන්සේ මහා කරුණාවෙන්මයි මේවා වදාළේ කියලා. එතකොට ශ්‍රාවකයා කල්පනා කරලා මේ දේවල් එහෙනම් මම පුරුදු කරන්න ඕනේ. පුරුදු කළ මමත් මගේ ජීවිතේ ඉස්සරහට මරණය එන්න කලින් බුදුරජාණන් වහන්සේ වදාළේ කෝ ජඤ්ඤා මරණං සුවේ, හෙට මැරෙයිද කවුද දන්නේ. එතකොට එහෙම ගත කරන මම මගේ ජීවිතේට හෙට මරණයද දන්නේ නැහැ. ඊට කලින් බුදුරජාණන් වහන්සේ මේ යහපත උදෙසා මට වදාළ මේ ධර්මයේ මම පුරුදු කරගන්න ඕනේ කියලා ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරගන්න කල්පනා කරනවා. පින්වන්ති බුදුරජාණන් වහන්සේ වදාළ අපිට අත්ථ දීපා විහෙරති භික්කවේ අත්ථ සරණ. තමන්ව දූපතක් කරගන්න ඕනේ. තමන්ව සරණ කරගන්න ඕනේ. අනඤ්‍ය සරණ වෙන කෙනෙක් පිහිට කරගන්න එපා. එතකොට එහෙනම් තමන්ව සරණ කරගන්නවා කියන්නේ ඕකටයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්මදීපා, ධර්මයේ දූපතක් කරගන්න, ධර්මයේ සරණ කරගන්න, වෙන දෙයක් සරණ කරගන්න එපා කියලා. එහෙනම් අපිට අපුව සරණ කරගන්න පාවිච්චි කරන එකම එක දේ තමයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප උදෙසා මහා කරුණාවෙන් වදාළ උතුම් ධර්මයේ. එතකොට මේ ධර්මයේ පාවිච්චි කරන්න හැබැයි තමන්ව පිහිට කරගන්න ඕනේ. මොකද මේක වෙන කෙනෙක් කරලා දෙන්නේ නැහැ. එතකොට මඩේ එරිච්ච කෙනා තමන්ම වීරිය කළා තමයි තමන්ට මඩෙන් ගොඩට එන්න තියෙන මේ කාම මඩ ගොහරුවේ අපි සසරේ ඉරලා හිටපු ඉන්න අය. එතකොට මේ අවිද්‍යාව තුළ බැසගෙන ඉන්න අය. එතකොට මේ කාමෙන්, අවිද්‍යාවෙන්, නීවරණ වලින්, අකුසල් වලින් ගොඩ එන්න තියෙන තමන්ටමයි. තමන්ම සිහිය උපදවගෙන, තමන්ම වීරිය උපදවගෙන, තමන්ම නුවණ උපදව ගත්තොත් අපිට කාලයක් යද්දි බුදුරජාණන් වහන්සේ වදාළි ටික ටික බුද්ධිමත් කෙනා අර යකඩේ මලකඩ ටික ටික අයින් කරනවා වගේ ඒ කෙනත් මේ හිත, කය, වචනේ ටික ටික පිරිසිදු කරගන්න ඕනි කියලා. එතකොට එකපාර දුෂ්කරයි මේක කරන්න. නමුත් එයා කාලයක් වීරිය කළොත්, මරණේ තමා අභියසට එනකනුත් එයා වීරිය කළොත් ඒ කෙනාට මරණයේ අභියස ශෝක කරන්න දෙයක් නැහැ. හිතමු එයාට මරණයේ අභියස එයාට මගපල ලබන්න බැරි වුණා කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒත් ශෝක කරන්නේ. එයා කල්පනා කරනවා මට ලාභයක්මයි උනේ ස්වාක්ඛාත ශාසනයක මා විසින් වීරිය කරන ලද්දේ කියලා. සතුටු සිතින් එයාට පුළුවන් මරණයටපත් වෙලා සුගති සංඛ්‍යාත ලෝකෙක ඉපදිලා මේ ජීවිතේ යම් වීරියක් කළාද දෙවියන් බඹුන් අතර වැඩ සිටීමෙන් එයාට පුළුවන් වීරිය ඉතුරු ටික සම්පූර්ණ කරලා මේ අපි වාසය කළා, අපි මේ දේශනා කළා වගේ බුද්ධ වචනේ තියෙන ආකාරයට ඒ කෙනාට පුළුවන් මේ රහතන් වහන්සේලා ස්පර්ශ කරපු යමා නිවන සුගතියක් තුල අත්දකින්න. ඉතින් ඒක නිසා අද දවසේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිත ගුහාවේ තියෙන ගැඹුරු කාරණා විස්තර කරමින් සත්‍යයයි ගැඹුරක් නොදැන අසරණ වෙලා ඒ තුලම වැළපීමින් වාසය කරමින් ඉන්න අතරේ ඒ කෙනාටම ධර්මයේ හම්බෙලා ඒ ජීවිත ගුහාවේ තියෙන ඇත්ත තේරුම් අරගෙන මරණයේ තියෙන අනතුරු තේරුම් අරගෙන ඒ මරණයම සිහි කරමින් කුසලයේ කරා යන ධර්මයේ අපි ශ්‍රවණය කළේ. ඉතින් අපටත් අපේ ජීවිතයේ තුල අප්‍රමාදී වීම පිණිස මරණ සතිය ආදී ධර්මයන් සිහි කරගෙන ජීවිතයේ තුල අප්‍රමාදී වෙමින් ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම තුල අප්‍රමාදී වෙන්න අප සියලු දෙනාටම මේ උතුම් ශ්‍රූත්‍ර ධර්මයේ හේතුව උපකාර වේවා. සාදු සාදු සාදු. දැන් අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අනිත්‍ය ආයතන භාවනාව පුරුදු වෙමු. මේස හේතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍ය වූ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කන හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ශබ්ද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ නාසය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ගඳ සුවඳ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රසය හේතුන්ගෙන් හටගත් හේයින්ද
වහා වෙනස් වී යන හින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ රසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ කය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයට දැනෙන පහස හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ මනස හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ මනස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසට සිතෙන අරමුණු හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එසත් රූපත් නිසා ඇතිවන ඇසේ විඤ්ඤාණය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ ඇසේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනත් ශබ්දත් නිසා ඇතිවන කනේ විඤ්ඤාණය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහා වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි 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 අනිත්‍ය වූ කනේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. නාසයත් ගඳ සුවඳත් නිසා ඇතිවන නාසයේ විඤ්ඤාණය හේතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ නාසයේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවත් රසයත් නිසා ඇතිවන දිවේ විඤ්ඤාණය හේතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දිවේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයත් පහසත් නිසා ඇතිවන කයේ විඤ්ඤාණය හේතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ කයේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසත් අරමුණුත් නිසා ඇතිවන මනෝවිඤ්ඤාණය හේතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ මනෝවිඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එකතු වීම ඇසේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසේ ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනත් ශබ්දත් කනේ විඤ්ඤාණයත් එකතු වීම කනේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය
වූ කනේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි නාසයේ විඤ්ඤාණයයි එකතු වීම, නාසයේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහ වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ නාසයේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවයි රසයයි දිවේ විඤ්ඤාණයයි එකතු වීම, දිවේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහ වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ දිවේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කයයි පහසයි කයේ විඤ්ඤාණයයි එකතු වීම, කයේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහ වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ කයේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි මනෝවිඤ්ඤාණයයි එකතු වීම, මනසේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින්ද වහ වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ මනසේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එසේ ස්පර්ශයෙන් උපදින විඳීම හේතුන්ගෙන් හටගත් හේයින්ද වහ වෙනස් වී යන හේයින්ද අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශයෙන් නැතිවන විඳීම
හේතුන්ගෙන් හටගත් හේයින්ත වහා වෙනස් වී යන හේයින්ත අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයේ ස්පර්ශයෙන් උපදින විඳීම හේතුන්ගෙන් හටගත් හේයින්ත වහා වෙනස් වී යන හේයින්ත අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවේ ස්පර්ශයෙන් උපදින විඳීම හේතුන්ගෙන් හටගත් හේයින්ත වහා වෙනස් වී යන හේයින්ත අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන්ගෙන් හටගත් හේයින්ත වහා වෙනස් වී යන හේයින්ත අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන්ගෙන් හටගත් හේයින්ත වහා වෙනස් වී යන හේයින්ත අනිත්‍යයි 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 අනිත්‍ය වූ විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ සියල්ලම හේතුන්ගෙන් හටගත් හේයින්ත වහා වෙනස් වී යන හේයින්ත අනිත්‍යයි 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 අනිත්‍ය වූ සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ සියල්ලම අනිත්‍යයි 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 අනිත්‍ය වූ සියල්ලම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ සාදු සාදු සාදු
පුණ්‍යානුමෝදනාව ශ්‍රද්ධා සති අන්ත සීල භාවනා වැඩසටහනේ අද දවසේ දායකත්වයේ දරන්නේ ඉතාලිය මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් කාන්ති පෙරේරා මහත්මිය, මල්ලිකා දියගහ මහත්මිය, ප්‍රදීපා ගැටමාන්න මහත්මිය සහ මණිකේ මහත්මිය යන පින්වත් පිරිස එකතු වෙලා මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළ අග්‍ර වූ පුණ්‍ය ධර්මයෝ සක් දෙවිඳුන් සතරවරම් දේවරුන් සෙන්පති දේවරුන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආයු වර්ණ සැප බලයෙන් අධිපති භවෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී උතුම් ගුණයෙන් දියුණු වෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණ අප සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ වහවහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. ගෞතම බුදු සසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්කමට දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින්, ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මෙම මාස ජන්මදිනයේ යෙදෙන කාන්ති මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. සමාධි දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. මල්ලිකා මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන් සියලු දෙනාට මේ රැස් කළ පිනේ ආනුභාව බලයෙන් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් දෙව් රැකවරණින් නිදුක් නිරෝග සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. ජීවිතේට මෙවැනි අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් රැස් කරමින් උදාරෝ ගුණ සම්පත් දියුණු කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ඉතාලිය මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පවුල්වල සියලු දෙනාට, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ නිදුක් නිරෝගීව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ උදාර පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ධර්මයේ සමගින් එකතු වෙලා ඉන්න හෝරාවක් දෙකක් වුණත් මොනතරම් නම් ජීවිතයට සැනසෙල්ලක් ලැබෙන කාලයක්ද. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ධර්මයත් එක්කම කටයුතු කරන්න. ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. ඉතින් අද දවසේදීත් අපි ධර්ම ශ්‍රවණය කළා, උතුම් සීලයක පිහිටලා කටයුතු කළා, භාවනාවන් සිදු කළා. මෙලෙසින් අපේ ජීවිතේ අපි පින් රැස් කරගත්තා. ධර්ම දානමේ පින් රැස් කරගත්තා. මේ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේලා අපි අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවායි කියා සාදු සාදු සාදු
අද දවසේදී අපි මේ ලෙසින් එකතු වෙලා ඉන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනත් එක්ක. ඉතින් අද දවසේ මේ උතුම් කටයුතු වෙනුවෙන් ප්‍රතිපර දායකත්වයෙන් මේ සවස් වරුවේ ධර්ම දේශනාව වගේම භාවනාව වෙනුවෙන් ප්‍රතිපර දායකත්වයෙන් එකතු කළා. ඉතාලියේ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් කාන්ති පෙරේරා මහත්මිය, මල්ලිකා තේගා මහත්මිය, ප්‍රදීපා ගැටමාන මහත්මිය සහ මණිකේ මහත්මිය යන පින්වන්ත පිරිස. ඉතින් ඔවුන්වත් අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා, ඔවුන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම තමයි ඔබටත් සිහිපත් කරනවා. ප්‍රතිපර දායකත්වයෙන් එක් කරන වැඩසටහන් වෙනුවෙන් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ ගැන විස්තර දැනගන්නට කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට. එදින මේ සතියන්ත සීල භාවනා වැඩසටහන තවමත් ඉවර වෙන්නේ නැහැ. ඔබට තවත් සුළු මොහොතකින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ධර්ම සාකච්ඡාවත් එක්ක හැමදාමත් වගේ. ඉතින් ඔබට ඔබේ හිතේ තිබෙන විවිධ ගැටලු ඇති ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඔබ උත්සාහ කරද්දී විවිධ ගැටලු ඇති ප්‍රායෝගික කාරණාවන් පිණුත් ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගන්න. එහෙම නැත්නම් දහම් මධ්‍යනයේදී විවිධ ගැටලු ඔබට ඇති වෙලා ඇති. ඒ කාරණාවන් පිණුත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න ඔබට අවස්ථාවක් අපි ලබා දෙනවා. කතා කරන්න 0112 548 400 එහෙම නැත්නම් ඔබට අවස්ථාව අපි ලබා දෙනවා ශ්‍රොතා රූපවාහිනී Facebook පිටුව තුළින් ඔබට සජීව විකාශයට කමෙන්ට් එකක් විදිහටත් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නත් අපි පින්වත් ස්වාමින් වහන්සේ සමගින් සාකච්ඡා කරන්න සූදානම්. ඉතින් මේ හැම දෙයක්ම සමගින් එකතු වෙන්න රැඳෙන්න ශ්‍රොතා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින් මෙතන අපි කෙටි විරාමයකට ගෙන් ඉක්මනින්ම සූදානම් ඔබ හා සමගින් යලිත් එකතු වෙන්න. හැමදිනාටම තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.